Oke, gini recording. Oleh nih. Terus dia yang pulang ya. Hari ini nih, padahal nggak, mata hari itu ini mereka semua ya, hari bapak ada lah, ada kan tanah di dalam itu. Dan devani padang kan ya, dan devani padang karena pada, mang bodak kalau itu mereka devani padang ya, itu bodak tiga kan lagi, kan metik lagi ya, devani padang ini mula bagi, dan ada kan yang kita, nikan parikan kayak gini, itihas kata lagi, hari deng. මේ පාඩමේ නම් මොකද ඉන්ට්‍රොඩක්ෂන් ටු කම්පියුටර් එක පරිගණකය හඳුන්වනවා. දැන් ඕගොල්ලන්ට හඳුන්වා දෙන්න දෙයක් නැහැ. හැබැයි දැන් දශකයකට කලින් A level IT හරි සමහර විට දැන් දශකයකට කලින් කියන අවුරුදු 10කට කලින් හිටපු කට්ටිය කියලා ගත්තොත් සමහරට ඒගොල්ලොන්ට මේක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕන දෙයක් වෙනවා. මොකද ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන් යූස් කරලා නැති නිසා. හැබැයි ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ෆෝන් එක වැඩ කරලා තියෙනවනේ. කම්පියුටර්ස් එක වැඩ කරලා තියෙනවා. හරි ඒක ඕගොල්ලෝ තියෙනවා. අමුතින් කියලා දෙන්න දෙයක් නැහැ. පරිගණකය කියන්නේ මේකයි මේක තමයි මවුස් එක. ඒකෙන් මෙහෙම පොයින්ටර් යනවා කියලා දෙන්න මට්ටමට අපි යන්න ඕනේ නැහැ කියලා මම හිතන්නේ. හැබැයි මේ මට්ටමේ තියෙනවා මේ පාඩම. හරිද? කීබෝඩ් එක තමයි මේක කියලා මම කියලා දෙන්නම්. හරිද? ඉතින් මේ මට්ටමට තමයි මුල ටික තියෙන්නේ. ඒ නිසා මම ඒක ඉක්මනට ගියාගෙන යනවා. හරි? ඊට පස්සේ මේ පාඩමේ අන්තිම ටික තියෙනවා. ඒකෙදි තමයි අපිට අර මෙමරි ඩිවයිසස් කියන වෙන වෙනම මම කිය තාක්ෂණයන් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒ ටිකට යන්නේ මේක සාමාන්‍යයෙන් සති 3ක වගේ ඉවර කරනවා. හරි? ඊට පස්සේ ඒක ඉවර වුණාම මම අර දීලා තියෙන ප්‍රශ්න ටික උත්තර දෙනවනේ කලින් පාඩමෙන් දුන්නේ. ඒකේ තියෙන මේ පාඩම් දෙකේම පොදුවේ ප්‍රශ්න ටික. ඒ ටික ඔක්කොම ඩිස්කස් කරලා ඉවර කළා තමයි තුන්වෙනි පාඩමට යන්නේ. ඔයගොල්ලෝ ප්‍රශ්න කරනකොට තේරෙන්නේ මොනවා වගේද අහන්නේ. අපි ඉගෙන ගත්ත වගේ ඒවට උත්තර ලියන්න පුළුවන් දෙයක්. කියනක ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ ටික කරාට පස්සේ. හරි? එහෙනම් මේක පටන් ගමු දෙවෙනි පාඩම මේ සති 3ක් යනවා ඊට පස්සේ තමයි වැදගත් ටික පටන් ගන්න. හැබැයි මේකත් වැදගත්. හරි මේවත් මතක තියෙන්න ඕනේ. හරි. එතන අපි ඉතිහාස කතාව පටන් ගන්න යන්නේ පරිගණක. හරි? දැන් මානවයාගේ ඉතිහාසය කියවම ඔයගොල්ලෝ දන්නවනේ පරිණාමය උනේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි කොහොමද ඉඳලා තියෙන්නේ පරිණාමවාදය? වඳුර වගේ. නැත්නම් වානරය වගේ ඉඳලා තියෙන්නේ. නේද? දැන් ඔයගොල්ලෝ කියන්නේ මේ ඔයගොල්ලෝ මුතුන් මිත්තෝ සාමාගේ. එහෙම ඉඳලා තියෙන්නේ පරිණාමවාදය. මේක ඇත්ත වෙන්න තුන බොරු වෙන්න තුන ඒක වාදයක් නේ. ඇත්ත වෙන්න තුන බොරු වෙන්න. හරි? ඒතර පරිණාමවාදය කියන එක ඇත්තද බොරුද කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි එහෙම තමයි. හැබැයි කම්පියුටිං වල එහෙම නෙවෙයි. මිනිස්සු මේක අත්දැකලා තියෙනවා මේ තියෙන ඇත්ත කතාව. හරි? පරිණාමයේ සිද්ධ වෙච්ච විදිය. ඒතකොට history of computing කියලා ගත්තම ඉස්සෙල්ලාම තිබිච්ච calculating device. දැන් computer එකක් කියලා කියන්නේ මේක computing device එක. compute කරනවා කියන්නේ මොකද ගණනය කිරීමක් කරනවා. හරි? කියන්නේ ගණනය කිරීමක් කරන device එකක් තමයි computing device එකක් කියලා කියන්නේ. computer කියන එකේ තේරුම මේක. computer ගණනය කිරීම සිදු කරන device එක. හරිද? ඒතකොට එහෙම ගණනය කිරීම සිදු කරන්න මුලින්ම පෙර යාන්ත්‍රික යුගයේ කියන්නේ mechanical era එකේ එන්න කලින් ඔය. ගැටි රෝදේම හදලා බයිසිකල් එකම හදන්න කලින්. හරි? යාන්ත්‍රික යුගයේ එන්න කලින් ගණන් හදන්න භාවිත කරලා තියෙන මේ ඔයගොල්ලෝ භාවිත කරන්නේ. මම ඉතින් 3 වසරේ 2 වසරේ වගේ මේ ගණන කරාම වෙනවා කියලා ගණන් හදන්න නැති. හරි? ඉතින් ඒක තමයි මුලින්ම පරිගණනයට භාවිත කරපු උපකරණය විදිහට කියන්නේ. හරිද? මුලින්ම පරිගණනය කරපු උපකරණය ඉංග්‍රීසි වලින් කියන ඇබකස් ගන්න. ගණන කරාම. ඉතින් මේක තමයි මේක මුලින්ම හොයාගත්තේ කියන්නේ චීනේ. දැන් මුලින්ම හොයාගත්තේ ඒවා චීනෙන් ආනයනය කරලා දේවා දැන් ඒවත් චීනෙන් තමයි. එතන තියෙන බඩු භාගයක් අතට චීනේ. හරි මුලින්ම අපි ගණන් හදන්න ආනයනය කරපු බාණ්ඩේ චීනෙන්. ඒක දැනට 2 වසරේ තියා හැමෝම ගන්න ඕනේ හරි. මම හිතනවා ගණනය කිරීම සිද්ධ කරගන්න. මේක ලියාගන්න ඕනේ කිව්වේ. පරිණාමය කියන්නේ. පූර්ව 5000 පමණ තමයි චීන ජාතිකයන් විසින් භාවිත කරලා තිබෙන්නේ. ලෝක පළමු ගණනය කිරීමේ උපකරණ. මේ අවුරුද්දේ මතක තියාගන්න යන්න එපා 1750 තමයි මේක තිබ්බේ කියලා. එහෙම අවුරුදු ඕනේ නැහැ. නිකන් මේක නම විතරක් මතක
ඔයගොල්ලෝ ලියනකොට තමන්ගේ මීඩියම් එකට අදාළ එක ලියා ගන්න මේක දිහා බලලා ඉඩ ප්‍රමාණය මදි වගේ නම් ඇඩ්ජස්ට් කරලා ලියා ගන්න. හරි උඩින් යටින් යන පැත්තෙන් මුලේ දම පටන් ගන්නවා. ඉඩ මදි නම් ටියුට් එක දීලා තියෙනවා. ඇබකස් එකට පස්සේ ඉතින් මේ යන මැකැනිකල් කාලෙට කලින් ගතිරෝධයෙන් එන්න කලින් හරි. ගතිරෝධයෙන් ආවට පස්සේ අපි එනවා මේ යාන්ත්‍රිකයේ උඩේ. හරි මැකැනිකල් ඉරගෙන එනවා ඒ කාලේ මුලින්ම ගණනය කරන්න හදපු ඩිවයිස් එක මැකැනිකල් අපි මේ ගියර් බොක්සස් තමයි ඇතුළේ තියෙන්නේ. ගතිරෝධ තියෙන්නේ මේ ගතිරෝධ හරහා තමයි වැඩ කරන්නේ. මේක අපි මේවා කඩකවලා අංක සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට එකතු කරන්නයි අඩු කරන්නයි පුළුවන් මේ ඩිවයිස් එක. ඒත් එකතු කරන්නයි අඩු කරන්නයි හදපු මුලින්ම හදපු ඩිවයිස් එක තමයි මේ තියෙන්නේ. අර ඝන කරාම හැරෙනකොට මේකට කියන්නේ පැස්කල් ලයින් කියලා. ඒක හොයාගෙන තියෙන්නේ බ්ලේස් පැස්කල්. හරි 1649. ඒ කියන්නේ ඔයගොල්ලෝනේ මාත් ගියාත් මේක. හරි ඒ කාලේ තමයි මේක හොයාගෙන තියෙන්නේ මුලින්ම පැස්කල් ලයින් කියන එක බ්ලේස් පැස්කල් තමයි හදන්නේ. මේ ගතිරෝධ කරකවනකොට මේ වගේ නියම කරලා මේ සංඛ්‍යා සෙට් වෙලා එකතු කිරීම අඩු කිරීම විතරක් කරන්න පුළුවන් මේක. තේරුණාද? වෙන කිසිම ගණනය කිරීමක් බෑ එකතු කරන්න අඩු කරන්න නැහැ. හරි මේක ලියන්න. දැන් ඔය ටියුට් එක හදලා තියෙන ඔබ AC පාඩම් කරන්න යනකොට ෂෝට් මොඩ් එකක් එනවා. ඒකෙතර ගිහින් පස්සේ පාඩම් කරනවා. අවුරුද්ද පාඩම් කරන්න ඕනේ නැහැ. කවුද හොයාගත්තේ කියන එක මතක තියෙන්න ඕනේ. ඩිවයිස් එකේ නම මතක තියෙන්න. මේවන ඔලෙල් පොතේ තිබ්බනේ 10 අර බබුවේ දැන් මේවා මටත් මතක නැහැ ඇත්තටම. දැන් මට මතකයි දැන් වෙනනම් බේස් ටෙස්ට් කරලා ටෙස්ට් කරනවා ගත්තා. මට අවුත් දැන් මට මතක නැහැ. මොකද ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබන් පේපර් එකට ඕනේ වෙන්නේ නැහැ. ඕවා ටික නිකන් ඔළුවේ පුරවගෙන හાર્ඩ්වෙයාර් එකේ ඉඩයවන්න ඕනේ නැහැ. හරි. අත්‍යවශ්‍ය ටික මම කියලා දැන් මේවාගේ අවුරුද්දේ මුකුත් ඕනේ නැහැ. දැන් මේ වගේ ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි 2017 විතර වෙනකම් මේ වගේ ප්‍රශ්න ඇහුවා. 2018 19 20 21 මේ වගේ ප්‍රශ්න නැහැ. හරි. සහ එන්නෙත් නැහැ දැන් තියෙන විදිහට. ඒ නිසා මේවා මේ පාඩම් කරේ නැහැ කියලා අවුලකුත් නැහැ. හැබැයි දැනගෙන ඉන්න ඕනේ. සිලබස් එකේ තියෙන කාරණා ඒ නිසා මම මේක කරන්නේ. ඊට පස්සේ අපි එනවා මේක ස්ටෙප් රෙකනර් කියන. හරි. මේකට කියන දැන් සිංහල නම් වෙනම තිබුණාට ඒවා භාවිතා කරන්න වරන්න ඇතුළේ දෙනවා. දුන්නත් සිංහලෙන් මම දාලා නැහැ නිසා. මේ ස්ටෙප් රෙකනර් කියන්නේ අර පැස්කල් ලයින් එකේම තව ඉම්ප්‍රූව්ඩ් version. හරි. ඊ දැන් අර පැස්කල් ලයින් එකේ අපිට කරන්න පුළුවන් උනේ එකතු කරන්න අඩු කරන්න විතරනේ. මේක අපිට වැඩි කරන්නත් මල්ටිප්ලයි ඇන්ඩ් ඩිවයිඩ් බෙදන්නයි වැඩි කරන්නත් පුළුවන්. මේක හොයාගෙන තියෙන ජර්මානු විද්‍යාඥ ගොට්ෆ්‍රීඩ් විල්හෙම් කෙනෙක්. අපි සාමාන්‍ය මේක භාවිත කරන්නේ නැහැ. ලිබ්නිස් කියන ගාලක් තියෙනවා ගොට්ෆ්‍රීඩ් විල්හෙම් කියන ජර්මානු විද්‍යාඥයා 1984 පැස්කල් ලයින් එකට අවුරුදු ගානකට පස්සේ තමයි මේක හොයාගන්නේ. හරි. ඒක මේකෙන් වැඩි කරන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතනවා අපි සාමාන්‍යයෙන් ෆෝන් එක කැල්ලකින් වැඩි කරනවා. ඒගොල්ලෝ මෙහෙම ඩිවයිස් එකක් හදලා තියෙන ඒකාත් මොහොම එක තිබිලා නැහැනේ. මේගොල්ලෝ මුලින්ම මේ යාන්ත්‍රිකව ඒ වගේ දෙයක් කරගන්න අර ප්‍රතිරෝධ භාවිත කරලා තියෙනවා. මේක ඇතුලේ කොච්චර හිතන්න දේවල් කියන්නේ අර වැඩි කරාම එන වැඩේ උත්තරේ ඒගොල්ලෝ කොහොම හරි ක්‍රමයක් මේක ඇතුලේ හොයාගෙන තියෙනවා. දැන් අපි ඒව දන්නේ නැහැ. මොකද අපේ ඩිවයිස් එක කෙලින්ම ගාපුවම එනවා. ඉතින් මේ වගේ එකක් හැදුවේ කොහොමද කියලා හිතනවා අපිට බලන්න පුළුවන් නම් හොඳයි. මේවා ලංකාවේ හොයාගන්න නැහැ. සාමී ලෝකෙම ඇත්තට පහක් ඇයි. සමහර වෙලාවට ඇමරිකාවේ කෞතුකාගාරයකට යනවා මේව බලන්න. හරි. මේ අපි ඉතින් ෆොටෝස් වලින් බලා ගන්න පුළුවන් මේ වගේ තමයි ස්ටෙප් රෙකන එකක් තිබිලා තියෙන්නේ. මේකේ වැඩි කරන්න, එකතු කරන්න, බෙදන්න, අඩු කරන්න පුළුවන්. හරි. ඒක දියයි.
ඕලෙවල් රිසර්ච් වලින් තමයි තාම ඒ ලෙවල් රිසර්ච් ආවෙත් නැහැ ගියා ඔය. ඔබලා මැත්ස් කරන කට්ටිය කවුද? මැත්ස් කරන්නේ. ඉකනොමික්ස් ක්ලාස් කියන්නේ. මම ක්ලාස් කියන්නේ මම 2010 තමයි සර් මේ ක්ලාස් පටන් ගත්තේ. මම ගිහින් පොටික්ස් ක්ලාස් ගිහින් අලුතෙන් මාක්ස් එකෙන් නිකන් ගන්න. මම මොනිටර් කෙනෙක් අවසන්වල මම ඩායි කරනවා. අපිස් එකක් මේ ඒ අඩුවයිසක් නෙමෙයි. කොහොමද අපි කොහොමද ගිහින් අපි ඒතර ඔයගොල්ලෝ දැන් ෆිසික්ස් කලින් කරපු දේ වෙනස් දෙයක් මේ තියෙන්නේ මේ ඒක ඇතුළේ තියෙන පොඩි සර්කිට් එකක්. අපි දැන් කතා කරපු එකේ ස්ටෙප් එක කරන එකේම ඇතුළේ තියෙන පොඩි සර්කිට් එකක්. ඒකේ කොට ඉම්ප්‍රූව් කරලා දෙන කලින් තිබ්බට වඩා පන්ච් කාඩ්ස් වලින් ඉන්පුට් දෙන්නයි අවුට්පුට් ගන්න. හරි. මේවට අපි කියන්නේ පන්ච් කාඩ් නැත්නම් මේ සිදුරු කාඩ් වල කියලා සිංහලෙන් කියනවා. හරි. සිදුරු කාඩ් වල කියලා ඉංග්‍රීසියෙන් අච්චුමදි සිංහලෙන් කරා මේකේ නම්බර්ස් දින මේ නම්බර්ස් වලින් අර අපිට ඕනේ සංඛ්‍යාව දුන්නාම ඒ සංඛ්‍යාව උත්තරේ කියද කියලා මේ නම්බර්ස් වලින්ම ගන්න පුළුවන් අවුට්පුට් එක. ඒත් දැන් ඒක අර ඩිස්ප්ලේ ස්ක්‍රීන්ස් නැහැ නේ ඉන්පුට් අවුට්පුට් ගන්න. කීබෝඩ් නැහැ නේ ටයිප් කරන්නේ. ඒත් මේකේ තමයි අපි නම්බර්ස් ආදානය කරන්නේ. ඒකෙන් එයා අපිට මේ උත්තරයක් විදිහට යටින් දෙනවා මොකද්ද මේකේ අවුට්පුට් එක කියලා. හරි. එහෙම එකක් තමයි මේක. මේකේ දත්ත ගබඩා කරන්නත් භාවිත කරලා තියෙන මේ පංච් කාඩ් කියන. හරි. ඒක ගැන පස්ස කතා කරමු. හරි. ඒක නිකම් පෙන්නන්නේ මේ අරගේ ඇතුලේ සර්කිට් එක. හරි. ඊට පස්සේ තියෙනවා යාන්ත්‍රික යුගයේ අනිත් එක ඩිෆරන්ස් එන්ජින්. දැන් මේ යාන්ත්‍රික යුගයේ අපි ඉගෙන ගත්ත පැස්කලයින් අයින් බදින ස්ටෙප් එක නෑ ඒක. ඊට පස්සේ ඩිෆරන්ස් එන්ජින්. හරි. එතන මේකෙත් මේ ගතිරෝධය තමයි තියෙන සම්පූර්ණ. හරි. මේකෙත් අර දැනට ඉක්ලීම් කරන්න පුළුවන්. එතකොට මේකේ තමයි මුලින්ම ආදානයක් දුන්නාට පස්සේ කියන්නේ ඉන්පුට් එකක් දුන්නාට පස්සේ ප්‍රොසෙස් කරලා අවුට්පුට් එකක් දෙන්න පුළුවන් ඩිවයිස්. ඉන්පුට් එකක් දුන්නාට පස්සේ ඒ වෙලාවේ ප්‍රොසෙස් කරලා අවුට්පුට් එකක් දෙන්න පුළුවන් ඩිවයිස් එක විදියට මුලින්ම හඳුන්වන්න මේ ඩිෆරන්ස් එන්ජින් කියන්නේ. හරි සමහර කට්ටිය මේක මෙහෙමත් කියනවා. සමහර පොත්වලත් එහෙම කියනවා. අද ඇනලිටිකල් එන්ජින්. හරි ඩිෆරන්ස් එන්ජින් කියලා කියන සමහර කට්ටිය ඇනලිටිකල් එන්ජින් කියලා කියනවා. දෙකම එකයි. ඒතර ඒක 1880 චාල්ස් බැබේජ් තමයි හොයාගන්නේ. හරිද මේ මැෂින් එක වගේ තියෙන චාල්ස් බැබේජ්. එතකොට චාල්ස් බැබේජ්ට අපි පරිගණකයේ පියා කියලා කියනවා. ඒකට හේතුව father of computer. හරි. father of computer science වෙන එක ඇලන් ටියුරිං. father of computer කියලා අපි කියන්නේ චාල්ස් බැබේජ්. ඒකට හේතුව එයා තමයි මුලින්ම අර මේ input process output කියන සංකල්පය හඳුන්වන්නේ. හරි ඒක තමයි father of computing කියලා කියන්නේ. හරි. එතකොට මේ mother of computing කවුද? දැන් එහෙම කියන්නේ පාද කෙනෙක් විතරයි හැම එකම අර්ථයක් කරලා තියෙන්නේ අම්මලා නෑ. හරින සාමාන්‍ය අලුතෙන් දෙයක් බිහි වෙන්නේ කාන්තා පාර්ශ්වය වෙන්නේ එනකොට පියා කියලා තමයි හඳුන්වන්නේ. හරි. මේක තියාගෙන ඩිෆරන්ස් එක. දැන් ඔයගොල්ලෝ මේක කොහොමද ඉස්කෝලේ වල කරද්දිත් ඉතින් මේක පෙන්නන මැෂින් නැහැ. හරි නිසා නිකන් ෆොටෝ එකක් හරි පෙන්නලා තමයි කරන්න වෙන්නේ. ඔයගොල්ලෝ ඕන නම් YouTube එකේ වීඩියෝ සර්ච් කරලා බලන්න පුළුවන් ඩිෆරන්ස් එන්ජින් එක වැඩ කරන විදිය ගැන. මම ඒක විතර ඉන්ක්ලූඩ් කරේ නැහැ. ඔයගොල්ලෝ නිකන් ගෙදර ගිහින් බලන්න කොහොමද වැඩ කරන්නේ කියලා ඒ කෞතුකාගාරවල තියෙන ඒවා වීඩියෝස් තියෙනවා. ඒක බලන්න පුළුවන් මොනවා. හරිද? ඉතින් මේ තියෙන ඩිෆරන්ස් එන්ජින් එකේම මේ තව ෆොටෝස් එක. ඒකට ඇනලිටිකල් එන්ජින් කියලා කියනවා මම.
ඒකෙන් තමයි ෆොකස් කරන්නේ. අර තියෙන ඇත්තටම ඔය කෞතුකාගාරික තියෙන එක. මේ වගේ නම්බර්ස් එහෙම තියෙන ඒ වගේ තමයි අපි උත්තර සංඛ්‍යා වැඩි වුණාම අඩු වුණාම බලන්නේ. මේ ප්‍රතිරෝධක ඇති කරලා තමයි මේක සම්පූර්ණයෙන් වැඩි වෙන්නේ. හරි. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ ඒ කාලේ කැල් එකක් හදාගන්න තර වගේ මැෂින් එකක් ඕනේ. මොකද මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් තිබිච්ච නැති නිසා. හැබැයි දැන් ඉතින් පොඩි ස්මාර්ට් වොච් එකක කැල් එකක් තියෙනවානේ. සමහර ඒවා නිකම්ම වොච් එකක් කැල් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා යූස් කරන්න පුළුවන්. හරි. මේක උතන යටපේලි තියෙනවා නේද? පේලි තුනක් වගේ. අන්න එතන දාගන්න මේක. මේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන එක හඳුන්වා දීපු නිසා චාල්ස් බැබේජ් තමයි අරගන්නේ KPR කියලා. හරියට චාල්ස් බැබේජ්ට මේක ප්‍රෝග්‍රෑම් කරන්න මේක ඉන්පුට් එකක් දෙන්න ඕනනේ අවුට්පුට් එකක් කියන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් කරන්න උදව් කරපු එක්කෙනා තමයි මේ ඉන්නේ. හරිද? මෙයා තමයි ෆස්ට් ප්‍රෝග්‍රෑමර් කියලා කියන්නේ ලෝකේ. මම නම් කියන්නේ අඩා ලව්ලෙස් කියලා. හරිද? ඒ කියන්නේ ABA දැන් ඔගේ සමාන කට්ටිය කියනවා ආන්දා ලව්ලෙස්. ආන්දා ඔබස්ටා ලව්ලෙස් අපි ඔබස්ටා කියලා සාමාන්‍ය කියන්නේ මේ අඩා ලව්ලෙස්. එහෙම නැත්නම් ආන්දා කියලා කියන සමාන කට්ටිය. මොකද ලව්ලෙස් කියන මතකයිනේ. ලේස් එකක් මොකක් හරි එකක් මතක තියාගන්න. මෙයා තමයි ෆස්ට් ප්‍රෝග්‍රෑමර් කියලා කියන්නේ. මේ චාල්ස් බැබේජ්ට සහාය වෙච්ච එක. හරි මේකේ ඩිෆරන්ස් එන්ජිනියරින් ප්‍රෝග්‍රෑම් කරා කියන්නේ මෙයා. හරි. ඒක දැන් ලියන්න උතර යට චුට්ටක් හරි ඉඳ දිනව නේද? මේකෙන් පහළ පිටුවේ. එතන දාගන්න. चार्ल्स बेबेज साहेब अडागोस्का लवलेस आ गया प्रथम क्रमलेखिका अयर यावने आर्य प्रथम क्रमलेखिकाව ලෙස සැලකේ. ඒකත් මතක තියාගන්න ප්‍රථම ක්‍රමලේඛකයා කවුද කියලා ඇහුවොත් අඩාගස්ටා ලව්ලෙස් කියලා මතක තියාගන්න. හරි. ඒව අහන්න නැහැ. ඇහුවොත් ඕලෙල් පේපර් එක කායි කරන්න කියනම හරි. හරි. දැන් මේ වගේ අහන්න නැහැ සාම. හරි. ඊට පස්සේ අපි එනවා දැන් අර යාන්ත්‍රික යුගයෙන් පස්සේ ඉලෙක්ට්‍රෝමෙකැනිකල් යුගය. කියන්නේ මේ විද්‍යුත් යාන්ත්‍රික යුගය. හරි. කියන්නේ මේකෙදි විදුලියත් භාවිත කරලා තියෙනවා සමහර වැඩ කරගන්න. ඒ යුගයේ තමයි මුලින්ම මේ වැකියුම් ටියුබ් කියන එක ඉන්ට්‍රොඩියුස් කරන්නේ. හරි. හැබැයි මේක භාවිත කරන්නේ නැහැ ඒ යුගයේ. මේක මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරේ මෙන්න මේ යුගයේ.
මේ වැකියුම් ටියුබ් කියන එක නැත්නම් කියන රික්ත නල කියන. හරි. රික්ත නල කියලා කියනවා. ඒක මේවා මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. මෙන්න මේ කාලෙදී. හරි 1840 අතර කියන කාලෙදී මේකට පස්සේ fully electronic යුගයේදී තමයි මේවා සම්පූර්ණයෙන් භාවිත කරන්නේ. හරි. මේ කාලෙදී තමයි මේක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. මේක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ ලී ඩී ෆොරෙස්ට්. කොහොමද කැරේල ලී තියෙන්නේ? ලී ඩී ෆොරෙස්ට් තමයි මේක ඉන්ට්‍රොඩියුස් කරලා. මට කියන්න ලේසි. ලී තියෙන්නේ කැරේල. හරි. නම් මතක තියාගන්න ලී ඩී ෆොරෙස්ට් තමයි vacuum tubes ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. තේරුණාද? ලී ඩී ෆොරෙස්ට්. හරි. ඒතර මේකෙන් වෙන්නේ අතන පොඩි ඉලෙක්ට්‍රික් සිග්නල් එකක් දුන්නා මේක ලොකු කරලා ගන්න පුළුවන්. ඇම්ප්ලිෆයි කරලා ගන්න. හරි. මෙන්න මේ ඩිවයිස් එකේ ඇම්ප්ලිෆිකේෂන් ඩිවයිස් එකක් විදිහට පළවෙනි ඇම්ප්ලිෆිකේෂන් ඩිවයිස් එක කියලා මේ හඳුන්වන්නේ මෙන්න මේ රික්ත නල. ඉතින් මේ වගේ ඇතුලේ පෘෂ්ඨයක් කියන වැකියුම් එකක් කියන මේක ඇතුලේ වාතය නැහැ. හරි. ඒක ඇතුලේ මොකක් හරි ක්‍රමවේදයකට අවුට්පුට් එක එනවා. දැන් අර තියෙන ට්‍රාන්සිස්ටර්ස් වලින් එන්නේ ඒකමයි. ඒ කාලේ ඉන්ටර්නෙට් ගාන ලොකු ඩිවයිස් එක. ඉතින් මේවා ලොකුයි. දැන් ප්‍රොසෙසර් එකක් ඇතුලේ ට්‍රාන්සිස්ටර්ස් මිලියන ගාණක්. හැබැයි මේ සයිස් එක මිලියන ගාණක් කියන්නේ සෑහෙන ලොකු එකක් එනවානේ. ඒක අර මුළු කාලේ පරිගණක සෑහෙන ලොකු. මොකද මේ වගේ තමයි හදන්නේ. තර්කණේ ගොඩනගලා තියෙන මේ වගේ ලොජික් එක. හරි. ඒකයි ඒ කාලේ කම්පියුටර්ස් ගොඩක් ලොකු වෙන්න හේතුව. මේක ලියාගන්න. 1906 දී ලී ෆොරෙස්ට් තමයි රික්ත නලය කියන එක හොයාගෙන පළවෙනි පාඩමේ අන්තිම ටික මම කියන ෂෝට් නෝට් එකක් ගහගෙන නෙට් එකෙන් බලලා නැත්නම් එඩිට් කිස්නේ යාළුවා දේවල් නෙට් එකෙන් සර්ච් කරලා සමඩි එකක් දාගන්න. හරි ඊළඟ එකට යන්න අපි. ඒක දැන් මේ ඉලෙක්ට්‍රෝ මෙකැනිකල් ඉරයි තමයි විද්‍යුත් යාන්ත්‍රික යෝගයේ තමයි මේ මාක් 1 කියන කම්පියුටර් එක මුලින්ම හදලා තියෙන්නේ. හරි. මාක් 1 කියලා කියන්නේ මේක හාවර්ඩ් විශ්වවිද්‍යාලය තමයි හදලා තියෙන්නේ. දැන් මාක් සගර්බර්ග් කියන කට්ටිය හාවර්ඩ් විශ්වවිද්‍යාලය තමයි. හරි. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න පුළුවන් මේකට හාවර්ඩ් මාක් 1 කියලා කියනවා. හරි. හාවර්ඩ් මාක් 1 මේක මාක් සගර්බර්ග් කියන කට්ටිය හාවර්ඩ් විශ්වවිද්‍යාලය. හරි. ඒක නිකන් ගැළපෙන දෙයක්. ඒතර මේකට කියන්නේ ඔටෝමැටික් sequence control තමයි මේක දිගනම මේක කෙටියෙන් කියන මාක් 1. හරි. ඒක තමයි first automatic computer එක විදිහට හඳුන්වන්නේ. හැබැයි මේකේ අර විද්‍යුත් යාන්ත්‍රික කියන දෙකම තියෙනවා. සමහර තැන්වල යාන්ත්‍රික කොටස් තියෙනවා, සමහර තැන්වල විද්‍යුත් කොටස් තියෙනවා. ඒ නිසා තමයි මේක විද්‍යුත් යාන්ත්‍රික යුගයේ තියෙන පළවෙනි ස්වයංක්‍රීය පරිගණක. පළමු ස්වයංක්‍රීය පරිගණක කියන හඳුන්වන්නේ මේක. හරි. මේක හොයාගෙන තියෙන මහාචාර්ය හෝවර්ඩ් අයිකෙන් කියන එක තමයි හොයාගන්නේ. හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ හෝවර්ඩ් තමයි හොයාගන්නේ. කොහොම රයිම් යුනිවර්සිටි එකේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ හෝවර්ඩ් තමයි හොයාගන්නේ. මතක තියාගන්න ලේසි. by Professor Howard Aiken in Harvard University. हम हमें तो Harvard University के लिए दायरे में बता रहे थे. Harvard विश्वविद्यालय Howard Aiken का मैं करता. एक आध दिया ना नहीं. मतलब मेरे तो दायरे नाम निकला Harvard विश्वविद्यालय. ඔයගොල්ලන්ට ටියුබ් එක print out කරන්න පුළුවන් නම් කලර් එකක් ගන්න. ඉස්සරහ වෙන මේ
features තියෙනවා. බලන්න basics. හැබැයි PDF එකේ තියෙනවා මොන්නේ බලන්න. क्लासेस වලට යනවා උන්ට වෙන මොකද කරන්නේ? ගේම් ගහනවා, ෆිල්ම් බලනවා, ඒවා කරනවා. හරි. ඊට අමතරව වෙන කෝස් එකක් කරනවා. يعني පුළුවන් නම් මම රෙකමෙන්ඩ් කරනවා මේ පණ්ඩන්න නම් එහෙම මම දන්න හොඳ දැනක් නැහැ. ඔයගොල්ලෝ ඔන්ලයින් හරි ඔය කියන ප්‍රෝග්‍රෑමින් කෝසස් අපි කරනවා ඉස්සරහට Python නේ. දැන් ඔයගොල්ලෝ ඕන මගේ YouTube channel එකේ තියෙන එක බලන්න පුළුවන්. එහෙම නැතුව මේ يعني කෝස් එකක් සර්ටිෆිකේට් එකක් කම්පැනි එකක් විතර කරන්න පුළුවන් නම් ඔය නිකන් සොෆ්ට්වෙයාර් එකක් හොඳයි. ඒ මම කියන්නේ Word PowerPoint එකේ වැඩක් නැහැ. ඒව නෙවෙයි. ඒවා හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පොඩ්ඩක් software development කරලා හරි web development එකක් අහන්න. දැන් ඔය කියන දැන් ඔයගොල්ලෝ කවදා හරි Facebook එකේ වගේ වැඩ කරන්න යනවා නම් ඔයගොල්ලෝ React කියන library එක JavaScript හරි. ඒවා ඉගෙන ගන්න තියෙනවා. හරිද? ඒකට යන්න පුළුවන් නේ. දැන් Facebook එක hire කරන්නේ මේ ඇමරිකාවේ ඒ සහ ඒගොල්ලෝ ඔෆිස් තියෙන තැන් විතරනේ මුළු ලෝකෙම remote engineers hire කරනවා. මෙතන ඉඳන් වැඩ කරන්න පුළුවන් Facebook. Facebook එකේ engineer කෙනෙක් වුණත් අවම වැඩ උදන්නවා. ඩොලර් මිලියනයක් අවුත් වෙනවා. ඩොලර් මිලියනයක් කියන්නේ ලක්ෂ 3000 ගානක් අවුත්. අර මනිකට IPL ගානකට වඩා ගානක් අවුත්. හරි. මනිදාසලා. ඒතර මේ වගේ ගානකට යන්න පුළුවන් වෙයි අනාගතේ. දැන් තාම රිමෝට් ලංකාවේ එහෙම නේ. ලංකාවේ තාම මේ කැම්පස් ඩිග්‍රී එච්චර ඇඩ්වාන්ස් නැහැ. ප්‍රෝග්‍රෑමින් පැත්ත ෆුල් කවර් කරලා නැහැ මේ data structures පැත්ත. හරි ඒක සාර ඉන්ටර්වියු එක ක්‍රැක් කරන්න තාම අමාරුයි. හැබැයි ඉස්සරහට ඔය හදාගන්න පුළුවන් වෙයි. හරි දැන් මගේ ඉන්දියාවේ කැම්පස් එකේ යාළුවෝ ඉන්නවා. Facebook එකේ ඉන්නවා, Microsoft එකේ ඉන්නවා, Google එකේ ඉන්නවා. හරි. ඒතර මේ ඒගොල්ලෝගේ සැලරිස් තමයි මම කිව්වේ සම. ඒ ගාන විතර යනවා. රිමෝට් හම්බුනොත් මෙහි ඉඳන් ඩොලර් සෑහෙන්න ගේන්න. ලංකාවේ අර පුදේටත් හොඳයි. හරි. මේ වගේ ඒවට අර වගේ ලැන්ග්වේජස් ඉගෙනගෙන ඉන්න තියෙන එක වැදගත්. ආයේ Flutter වගේ පුළුවන් නම් මොබයිල් ඇප් ඩෙවලොප්මන්ට් ඒවට මේ පිට රටවල වයස අවුරුදු 15 ළමයිනුත් හදනවා. හරි. ඒ ඔයගොල්ලන්ට මොලේ කියන්නේ තාම ලොකු අපි තාම පොඩිනේ 10 වසරේ ඕවා බලන්න බෑ කියලා එහෙම ගන්න නැහැ. පොඩි ඇප්ස් හදන්න පුළුවන්. ඕනම කෙනෙක්ට. පොඩ්ඩක් ඉගෙන ගන්නවා නම් හොඳයි IT කරන ළමයි විදියට. පොඩ්ඩක් ඒ පැත්තත් බලන්න පුළුවන් නම් සර්ටිෆිකේට් එකක් හරි අරන් තියෙන එකත් හොඳයි. මේ කාලේ නිකන් ඉන්න හැම වෙලාවෙම වැඩි කාලයක්. ගෙදරනේ වැඩි කාලයක් ඉන්නේ. ඔබ ගෙදර වීඩියෝ ෆිල්ම් බලන එකයි ටීවී සීරීස් බලන එකයි ගේම් ගහන එකයි ඒවද කරන්න බැරිද? වෙන ඒවා chat කරන ඒවා. හරි මොනවා හරි කරන වැඩ නිකන් ඔයගොල්ලන්ට අන්තිමට අනාගතේට වටනවා ගමන් නැහැ නේ එච්චර. අර වගේ දෙයක් කරලා තිබ්බොත් මේ නිකන් ඉන්න කාලේ වැඩිපුර. ඒවා යූස් කරන්න පුළුවන්. හරි. දැන් මේ කාලේ ක්ලාස් යන එකයි අනිත් බහුතරයක් වෙලා ෆ්‍රී නේ තාම ඉස්කෝලේ යන්නේ නැහැ. යන්න බෑන ප්‍රතිඵල එනකම්. ඒ නිසා පුළුවන් නම් ඔන්ලයින් කෝසස් තියෙනවා ෆලෝ කරන්න. මම ගිය සතියේ කියලා දුන්නා නේද අර මේ ඔන්ලයින් බලන්න පුළුවන් වෙබ්සයිට්ස් ගැන කියලා. හවුද? මම අර MIT සයිට් එක කෝසර් එකේ ඉන්නේ ඔයගොල්ලෝ ක්ලාස් එකේ. හරි. ඉතින් ඒ වගේ ඒවා කරන්න පුළුවන්. හරි. ඒ වගේ තියෙනවා. ඒකත් ෆලෝ කරන්න ලේසි. ඒක ලංකාවේ මේ ලෙක්චරර්ස් එකක් නෙවෙයි පිට රට කරන්නේ. හරි. ඔයගොල්ලෝ මේක ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි නොලෙජ් එක ඕන. ඉංග්‍රීසි නොලෙජ් එක කොහොමද හදාගන්න ඕනේ ඉන්ටර්වියු එක නැත්නම් කොහොමද දැන් මේක එක. හරි. ඒක මේ ඉංග්‍රීසි තමයි වැදගත්. හරි. ඒ කියන්නේ ඉංග්‍රීසිට පස්සේ අපේ ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. හරි මේක ඉවරයිනේ. ඊට පස්සේ අපි යනවා විද්‍යුත් යුගය. ඒත් මේ විද්‍යුත් යුගයේදී තමයි මුලින්ම අර වැකියුම් ටියුබ් විතරක් පාවිච්චි කරලා හදපු ඩිවයිසස් තිබුණේ. හරි විද්‍යුත් යුගයේ. ඒත් මේකේ වැකියුම් ටියුබ් තමයි ප්‍රධාන තාක්ෂණය උනේ දැන්. ඔයගොල්ලෝ ඉගෙන ගන්න ප්‍රථම පරම්පරාවේ පරිගණක කියලා අර ඕලෙවල් කාලේදී අපි ඉගෙන ගන්නවා ඒකේ තාක්ෂණය මොකක්ද යූස් වෙන්නේ? වැකියුම් ටියුබ් නේ රික්තානනේ. ඒ රික්තාන විතරක් යූස් කරලා හදපු ප්‍රථම පරම්පරාවේ පරිගණක කියලා අපි හඳුන්වන්නේ විද්‍යුත් යුගයේ ඉඳන් පටන් ගන්න. ඊට කලින් ඒවා ඔයගොල්ලෝ කෝලෙජ් සිලබස් එකේ අර යුග වලට දාලා නැහැ. ඒක නම් මේ විද්‍යුත් යුගය නැත්නම් ෆස්ට් ජෙනරේෂන් කම්පියුටර්ස් කියන්නේ ඒකේ පළවෙනි මේක. හරි. ඒකෙදි මේ රික්තනල තමයි ප්‍රධාන තාක්ෂණයේ විදිහට භාවිත කරලා තියෙන්නේ. ඒක ලියන්න මුලින්ම ඉඳ තියෙනවා ඒක.
දැන් අපි මේ ෂෝට් නෝට් එකක් හදාගෙන ඉන්න ඔයගොල්ලෝ පාඩම් කරන්න ලේසි වෙනවා. ඒක ඉස්සර නෑ. අපිට ඒක පොඩි දාන්න. ඒවත් කරන්න ඕනේ නේ කරේ. ආයෙ ඉතින් ඒලා ධර්ම වල පටන් ගත්තම කරන්න අමාරුයි. මොනවද කියන කොමස් නේ. කොහොම. හරිද? හා? එතකොට මේ පළවෙනි පරම්පරාවේ අර වැකියුම් ටියුබ් විතරක් හදලා හදපු කම්පියුටර්ස් වල පළවෙනි පරම්පරාවේ අපි ඉගෙන ගන්න එක කම්පියුටර් එකක් තමයි මේක. දැන් මේව ඇත්තටම ඉගෙනගෙන තේරුමක් නැහැ කියන්නේ දැන්. දැන් මම කලින් කිව්වේ දැන් මේ පරම්පරාවේ තියෙන පරිගණක නම් කරන්න කිව්වොත් අපිට නම් කරලා ඉවර ගන්න පුළුවන්. දැන් මේක Lenovo ThinkPad එකක්. ඔයගොල්ලෝ ගාව තියෙන Asus අනම්මනම් කියලා තියෙන බ්‍රෑන්ඩ් ලක්ෂයක් විතර තියෙනවා. හරි. ඒක අපි ඒවා නම් කරලා මේකේ තියෙන මෙහෙමයි මේක මෙහෙමයි මේක හැදුවේ අරගෙන ඉගෙනගෙන වැඩක් තියෙනවද? නෑ. ඉතින් පළවෙනි පරම්පරාවේ ඉච්චර කම්පියුටර්ස් ගොඩක් තිබුණේ නෑ. එකයි තිබුණා දෙන්නේ. ඒ නිසා ඔය ඒක අරන පොත්වල එනවා. ඉතින් අපිත් ඔය ඉගෙන ගන්නවා විතර වගේ ඉබේ. පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා දැන් ඔයගොල්ලෝ පරම්පරාවට දෙනවා මෙහෙම එකක් තිබ්බා. හරි දැන් මේවා කාලවල භාවිත කරන්න වෙන්නේ නෑ. ඊට පරිගණකයක් තිබිලා තියෙනවා මේකට කියන්නේ ANI ඉලෙක්ට්‍රොනික නියුමරිකල් ඉන්ටර්ප්‍රේටර් ඇන්ඩ් කැල්කියුලේටර් මේක කැල්කියුලේටර් හරි වෙන එකකින් කරන්න දැන් මේකත් භාවිත කරලා තියෙනවා සයිස් එක දෙනවානේ සෑහනඩොබ්ලි හරිද ඒතර මේකෙත් අර ස්ක්‍රීන් එකක් එහෙම මොකුත් නැහැ ඊළ මැනුවලි ස්විචස් දාන්න ඕනේ ඔන් කරන්න ඕනේ එක ප්‍රොසෙසර් වුණාට පස්සේ අනිත් ස්විච් එක දාන්න ඕනේ සමහරවිට වයර් ගලවලා ගිහින් කනෙක්ට් කරන්න ඕනේ උඩේකට මෙතනින් ඉන්න දත්තේ මෙහෙට යවන්න එහෙමම තමයි වැඩ කරන්නේ තේරුණාද මේවත් එක්ක වැඩ කරන්නේ දැන් මේවා ප්‍රෝග්‍රෑම් කරනවා කියලා කියන්නේ ඉතින් ඔය වයර් ගහන එක. ඔයාලා මේකට ගහන ප්‍රෝග්‍රෑම් කරනවා. හරි. ඉතින් ඒවා කාන්තා පාර්ශ්වයේ කටි තමයි ඒ කාලේ කරලා තියෙන්නේ. දේවි අඩ ලව්ලෙස් වගේ. කාන්තා පාර්ශ්වයේ කටි තමයි මේ වයර් ගන්නවා. තේරුණාද? ඒක මේ දැන් සමහර කට්ටිය කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් තේරුම් ගන්න අමාරුයි. පැස්කල් එකම අමාරුයි. ඕනේ. ඒසි නෑ ඕනේ. ඒ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් තේරුම් ගන්න අමාරුනේ හේතුව කියලා කියන්නේ මේ කාන්තා පාර්ශ්වයෙන් මුලින්ම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කාන්තා පාර්ශ්වයට අපි තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් තේරුම් ගන්න අමාරුයි. පැස්කල් එන්නේ. ඒතකොට ඒ කාලේ වැඩිපුරම ප්‍රෝග්‍රෑමින් කරලා තියෙන්නේ මේ කාන්තා පාර්ශ්වයට. ඒතර මේක ජෝන් මොච්ලි සහ ප්‍රෙස්පර් ඊකර් කියන දෙන්න තමයි හදලා තියෙන්නේ. පළමු ඉලෙක්ට්‍රොනික ඩිජිටල් පරිගණක. ඒතර මේක තමයි ෆස්ට් ඩිජිටල් කම්පියුටර්. කියන්නේ නරව ඇනලොග්. හරි කලින්. අනික මේකට ස්වයංක්‍රීය පරිගණක. ඒක ඇනලොග්. මේක ඩිජිටල් මොකද ඒ කියන්නේ මෙකැනිකල් ප්‍රොඩක්ට් එක මේක එහෙම නැහැ. පළමු ඉලෙක්ට්‍රොනික ඩිජිටල් පරිගණක. හරි මේක ඩිජිටල් කියන්නේ මේක ඇතුලේ ප්‍රතිරෝධය එහෙම නැහැ. ඇනලොග් විදිහට කරගෙන යනවා. හරි. මේක ලියන්න. හරිද? ඒතර මේක හොයාගත්තේ කවුද? ජෝන් මොච්ලි සහ ජේ ප්‍රෙස්පර් ඊකර් 1946. හරිද? ඒ කියන්නේ අපි නිදහස ලබන්න කලින් තමයි හොයාගන්නේ. ඊට පස්සේ අපි යනවා ඒ පරම්පරාවේ ඊළඟ කම්පියුටර් එකක් ඉගෙන ගන්න. එක්සැක්ට් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික ඩිලේ ස්ටෝරේජ් ඔටෝමැටික් කැල්කියුලේටර් මේවා කැල්කියුලේටර්ස්. ඒතර ඒ කාලේ වෙද්දි මේ ක්‍රමක්‍රමයෙන් මේවා කොම්ප්ලෙක්ස් ඇරිවිලා කාන්තා පාර්ශ්වයේ ඉවරලා පිළිපදක් ඇවිල්ලා ප්‍රෝග්‍රෑමින් කරන්න කොහොමද? මේ 1947 අවුරුද්දකට පස්සේ තමයි මේක තියෙන්නේ. Exact was the full
full size stored program computer. හරි අපි stored program concept එක ගැන ඉගෙන ගන්නවා ලබන සතියේ. von Neumann මූලධර්මය කියලා කියන්නේ. von Neumann ආකෘතිය කියලා ඉගෙන ගන්නවා ලබන සතියේ. අන්න ඒක භාවිතා කරලා හදපු පළවෙනි පරිගණක. හරිද? ඒක තමයි මේ exact කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ අහනවා සමහරවිට. හරි? ඔය von Neumann ආකෘතියට අපි කියන තව නමක් ගබඩා කළ වැඩසටහන් සංකල්පය. හරි? ඒක ගබඩා කරන ලද වැඩසටහන් භාවිතා කරලා පරිගණනය කරපු පළවෙනිම device එක තමයි exact කියලා කියන්නේ. එහෙම නැත්නම් von Neumann ආකෘතිය භාවිතා කරලා හදපු පළවෙනිම device එක exact. තේරුණාද? ඒවා අහලා තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ 2016 කලින් දැන් අහන්නේ. හරිද? හැබැයි von Neumann ආකෘතිය කියන එකෙන් ප්‍රශ්න අහනවා. ඒක අපි දැනන් ඉන්නවා. ඒක භාවිත කරන පළවෙනි පරිගණකේ දැන් එහෙම ඉච්චර අහන්නේ නැහැ. හැබැයි වැදගත් කම ඒ නිසා මම මේ වෙන පාරින් දාලා ඒක මතක තියාගන්න. හරි. ඒකට අපි කියන්නේ stored program concept එක. ගබඩා කළ ක්‍රමලේඛ සංකල්පය. ඒ කියන්නේ දැන් කලින් ඒවක අපි input එකක් දුන්නාම කෙලිම output එක එනවා. හැබැයි program එකක් store කරලා දීලා run කරන්න බෑ ගබඩා කියලා කියන්නේ. දැන් අපි කරන්නේ file එකක් save කරනවා save කරලා run කරන්නේ. ඔයගොල්ලෝ Pascal හරි කරලා තියෙනවා නම් දන්නවා. නැත්නම් ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් programming run කරන විදිය. හරි මේ file එක save කරලා hard drive එකේ ඒකනේ run කරන්නේ memory එකට load කරලා. අන්න එහෙම කරන්න ඉස්සල්ලාම හඳුන්වලා දෙන්න exact කියලා කියන්නේ. හරි. ඒක කියන්නේ. ඒක මේක කලින්ට වඩා පොඩ්ඩක් පොඩි ඒ සෑහෙන size එකක් තියෙනවා. මේක හොයාගෙන තියෙන්නේ Maurice Whites කියන එක. Maurice Whites.
Microsoft Flight Simulator එක මගේ ගෙනත් මොකක්ද ඒක පාට් එක ගන්න පුළුවන් ඒ කියන්නේ ඒක ප්ලේ කරන්න ඒව GTX 1660 PS40 අද දැන් PS40 කියලා පොඩ්ඩයි වගේ දැන් PS5 වල ඇතුළේ ඔක්කොම බාන්න යාර පාත්‍රය සිරිස් එකේ මේ Xbox එකේ FPS දෙපණ ඉස්කිරි ඉතුරු ඔක්කොම බාන්න මගේ ගෝල්ඩ් ඔක්කො ගන්න බෑ මගේ ප්ලේ වල නෑ මගේ PC එකේ මොනවද දාන්නේ මගේ ආකිටෙක්චර් එකත් මීඩියම් මගේ ආකිටෙක්චර් එකත් මගේ ඒක නෙමෙයි මගේ ඔරිජිනල් ප්‍රීසෙට් එක දැම්ම නිකන් අවුල් PS4 ප්‍රීසෙට් හරි ඒතර ඊළඟ කම්පියුටර් එකේ එක් බෑක් කියලා කියන්නේ දැන් මේ නම් මේ මතක තියාගන්න ඕනේ වරන්නද දෙන එක් බෑක් එක්සැක්ට් එක හරි ඒ නියක් ග්‍රේඩ් එකේ මතක තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් ඩිස්ක්‍රීට් වේරියබල් ඔටෝමැටික් කම්පියුටර් කියලා හරි දැන් මම මේවා වැඩ කරන විදිහවත් මේවාගේ ඇතුලේ හැදින විදිහත් මම කියලා දෙන්නේ නැහැ ඒක කොහොමද ඕනේ නැහැ මොකද සමහරව දන්නේ නැහැ සමහරව ෆොටෝ වල විතර මාත් දෙකක් දුන්නේ නැහැ ඒ වගේ ඇතුළාන්තය ගැන මට කියලා දෙන්නත් බෑ හැබැයි දැන් අපි පාවිච්චි කරන මේ කම්පියුටර්ස් වල සම්පූර්ණ ඇතුළේ වල කියලා දෙන්න පුළුවන් හරි මේ වගේ මොනවාද පාවිච්චි කරන්නේ කියලා අපි දන්නේ මම දන්නේ නැහැ හරි මොකද අපිට ඒක හොයන්න උවමනාවක් නැහැ හැබැයි අපි නිකන් මේකේ නම් ටික හොයාගත්තේ කවුද මොකද්ද මේකේ මුලින් කියලා නිකන් පොඩි අයිඩියා එකක් දාගන්න මේක තමයි first digital computer that could store program ගබඩා කළ හැකි අපි කලු මේ කියන දෙවෙනි ඉතිහාසයේ අපි සැපේක මේක ලියුත්ස නැහැ ඉතිහාසයේ අපි සැපේදී පළමු ඩිජිටල් පරිකරණ මේක කලින් ලිව්වද නැහැ ගාන නැහැ කියලා ආරක 47 දී මේක දෙවෙනි කම්පියුටර් එක හරි ගබඩා කළ හැකි වැඩසටහන් ගබඩා කළ හැකි පළමු ඩිජිටල් පරිකරණ ඩිජිටල් කැලක් මේ විශේෂයෙන් තුනක් අරක ඩිජිටල් තමයි කොහොමද නැගිලියන්නේ එක්සැක්ට් එකයි දෙකම ගබඩා කළ ක්‍රමලේඛ සංකල්පයෙන් යනවා මේක තමයි පරිගණකයක් විදිහට හඳුන්වනවා පළවෙනි. හරි දැන් කලින් එක අපි ගත්තම නම තියෙන ඉලෙක්ට්‍රොනික ඩිලේ ස්ටෝරේජ් ඔටෝමැටික් කැල්කියුලේටර් ගන්න. ඒත් මේක ගබඩා කළ ක්‍රමලේඛ සහිත කැල්කියුලේටර් එකක් කලින් එක. හරි. ඒතර මේ ඊළඟ එක ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික ඩිස්ක්‍රීට් වේරියබල් ඔටෝමැටික් කම්පියුටර්. ඒතර මේක තමයි පළවෙනි කම්පියුටර් එක අර වගේ ගබඩා කළ ක්‍රමලේඛ සංකල්පයේ තියෙන ඩිජිටල් කම්පියුටර් එක. අර කලින් එක නිකන් ගණක යන්ත්‍රයක් විතරයි. හරි. හැබැයි ඔක්කොම කම්පියුටින් ඩිවයිස් කියලා තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන්. ඒකයි මේ ඔක්කොම එක පොඩේදී. හරිද ඊළඟට මෙන්න මේක යුනිවැක් යුනිවර්සල් ඔටෝමැටික් කම්පියුටර් දැන් මේ ඔක්කොම පාඩම් කරගෙන දැන් ඔක්කොම එක වගේනේ කැපලෙන්න පුළුවන් අවුලන්නේ ප්‍රශ්න හරි නිසා ප්‍රශ්නයක් නැහැ යුනිවැක් was an electrical computer containing thousands of vacuum tubes ඒ කියන්නේ vacuum tubes ගොඩක් තියෙනවා that utilize punch cards and switches to input data and punch cards to output data and store data මේක අර පන්ච් කාඩ් භාවිතා වෙලා තියෙනවා data store කරන්න input දෙන්නත් output කරන්නත් පන්ච් කාඩ් භාවිතා කරලා තියෙනවා යුනිවැක් වල තේරුණාද? ඒත් ඒක නිකන් සාමාන්‍යයෙන් මේ වැඩ කරන්න පුළුවන් පොඩි size computer එකක් අර කලින් ඒ ඔක්කොම කාමරයක් විතර size නේ මේවා සාමාන්‍ය පොඩි size මේ වගේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන් ඒකෙත් programming කරන්න කාන්තා පාර්ශ්වය අපි සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා කියලා දෙනවා අර ඒක මේ කබඩ් එකමත් තිබිලා තියෙනවා ඒක ලාච් එක හරි
ඒතර මේ තියෙන යුනිවර්ස් කියන එක ඒකේ විශේෂයෙන් මතක තියාගන්න දෙයක් නැහැ. පංච භාවිත කරලා තියෙනවා. කියන්න. හරි. ඊළඟට යන්න එනවා. ඒක දැන් පළවෙනි පරම්පරාව මෙතන ඉවරයි. හරි. පළවෙනි පරම්පරාව ගැන ඔයගොල්ලෝ මතක තියෙන්න ඕනේ ප්‍රධානම දේ මොකක්ද දන්නවද? පළවෙනි පරම්පරාවේ වැකියුම් ටියුබ් පාවිච්චි කරා. හරි. ඒකයි අර බොන් නියුමාන් concept කියන එක මේකෙදිත් භාවිතා කරලා තියෙනවා. කියන එක ඒක ඉස්සරහට ඉගෙන ගන්න එක්සයිට්. මේකේ මේ වැකියුම් ටියුබ් තිබ්බ කියන එක තමයි විභාගෙට දැන් අහන්න පුළුවන් කියන්නේ. 2018න් පස්සේ අහන්න පුළුවන් එකම දේ මේ ටික. හරි. ඔයගොල්ලෝ මේ ඔළුවට දාගෙන දැන් මේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි මේ වගේ තමයි. සමහර ඉස්කෝලේ වලත් ස්කිප් කරලා යනවා. සමහරවිට දැන් ටියුෂන් ක්ලාසස් වලත් සමහරවිට මේ පාඩම කරන්නේ නැහැ. මේ පාඩම. එළිම තුන්වෙනි පාඩමකින් පටන් ගන්න. හැබැයි මේ කරගෙන ගියම ලේසි. පොඩ්ඩක් හරි ඔයගොල්ලෝ අයිඩියා එකක් තියෙනවා කලින්. ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ නිසා මේ කරගෙන ඉන්න. ඊළඟ එක second generation දෙවෙනි පරම්පරාව කියලා කියන්නේ මෙන්න මේක. 1956 ඉඳන් 1963 වෙනකම් කාලේ. හරි. ඒ කාලේ අර ප්‍රධාන තාක්ෂණික විදිහට භාවිත කරලා තියෙන ට්‍රාන්සිස්ටර්ස්. හරිද? අර වැකියුම් ටියුබ් එකෙන් වෙන වැඩේම අර්ධ සංනායක අපි කියන්නේ සෙමිකන්ඩක්ටර්ස් සිලිකන් ආදින ජර්මේනියම් වගේ අන්න ඒවා භාවිත කරලා මෙහෙම PNP ඩයෝඩ් කියලා හදනවා. කවුරුද ෆිසික්ස් කරනවා නම් අනාගතේ ඉගෙන ගන්න පුළුවන් PNP ඩයෝඩ්ස් කියන ෆිසික්ස් වල. හරි. ඒක ෆිසික්ස් වලදී මේ ඉලෙක්ට්‍රෝන කොහොමද යන්නේ මේකේ විදුලි ලක්ෂය කියලා තියෙන ඒවා ගැන ඉගෙන ගන්න පුළුවන් ෆිසික්ස් වලදී අනාගතේ. ඒක මේ PNP ඩයෝඩ් එක. ඒකේ තියෙනවා බේස් කලෙක්ටර් එමිටර් කියලා අග්‍ර තුනක්. හරි. ඒ අග්‍ර තුන තමයි මේ තියෙන්නේ. මේක පිටිපස්සේ ගහලා තියෙනවා බේස් එක මොකද්ද කලෙක්ටර් එක මොකද්ද එමිටර් එක මොකද්ද. ඒක අපි මේ බේස් එකට පොඩි සිග්නල් එකක් දුන්නා. මේ කලෙක්ටර් එමිටර් සර්කිට් එකේ ලොකු සිග්නල් එකක් ගන්න. ලොකු ධාරාවක් යවන්න. චූටි සිග්නල් එකක් දුන්නම ලොකු ධාරාවක් යවන්න පුළුවන් අර අනිත් සර්කිට් එක. ඒවා ගැන අපිට අයිඩියා එක නැහැ. ඇත්තට මේවා කියන්නවත් නැහැ. හරි. ඒ ට්‍රාන්සිස්ටර් තමයි භාවිත කරන්නේ කියලා දැනගත්තම ඒක ඇතුලේ හැදෙන්නේ කොහොමද? IT වල දැනගන්නේ නැහැ අපි. ඔයගොල්ලෝ සර්කිට් වල මේව දැකලා ඉතින් මෙන්න මේ වගේ ගහලා තියෙනවා. ඒක තමයි ට්‍රාන්සිස්ටර්ස්. ඉතින් ඒවා ගොඩාක් එකතු කරලා දෙන කම්පියුටර් එකේ ප්‍රොසෙසර් දැන් i5 හරි i7 හරි කියන්නේ අපි ඒ වගේ මේවා ගොඩාක් එකතු කරලා තමයි හදලා තියෙන්නේ. ඒ වගේ ඇතුලේ රෙසිස්ටර්ස් අයි කැපැසිටර්ස් ධාරිත්‍රක කියන ධාරිත්‍රකයි රෙසිස්ටර්ස් ට්‍රාන්සිස්ටර්ස් එකතු කරලා තමයි ප්‍රොසෙසර් එක හැදලා තියෙන්නේ. සකසන හැදලා තියෙන්නේ. හරි. දෙවෙනි පරම්පරාවේ ඉඳලා මුලින්ම ට්‍රාන්සිස්ටර්ස් යූස් කරන්න පටන් ගත්තේ. වැකියුම් ටියුබ් එකට වඩා මේක ගොඩක් පොඩි ඩිවයිස් එකක්. හරි. එක්සාර කම්පියුටර් ප්‍රමාණය ගොඩක් අඩු කරගන්න පුළුවන් වුණා මේ ට්‍රාන්සිස්ටර්ස් ආවට පස්සේ. හරිද? හරි මේක දියන්නේ. දෙවෙනි පරම්පරාවේ මතක තියාගන්න වැදගත්ම දේ තමයි ට්‍රාන්සිස්ටර්ස් භාවිත කරන්නේ. හරි. එතකොට ඒකේ
භාවිතා වෙච්ච පරිගණක කර එකින් එක වෙන වෙනම ලියන්න යන්නේ නැහැ. මොකද ඒ කාලේ ගොඩක් තිබ්බා. නිසා මෙන්න කීපයක් තියෙනවා අපිට උදාහරණ ටිකක් දාලා. හරිද? යට පේජයක් තියෙනවානේ. ඒ කියන්නේ එක්සැම්පල් කියලා මේ නම් මේක දාගෙන මෙන්න මේ කම්පියුටර්ස් එකේ නම් ටික ලියා ගන්න ඉච්චරක් ඇති සිංගල් මීඩියම් පැටියට එච්චරයි. මේකම ලියාගත්තොත් කමක් නැහැ. ඒතර මේ IBM 1620 කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒකේ ටයිප්‍රයිටර් එකකුත් තියෙනවා. ටයිප්‍රයිටර් කියන්නේ මේක පන්ච් කාඩ් දාලා කීල් හදන එකක්. හරිද? ඒ වගේ කීල් හදන මේක ආදානය කරලා අවුට්පුට් එකක් ගන්න පුළුවන්. හරි. ඒතර මේ තියෙන IBM 7094 දැන් ඔය Apple එහෙම එන්නේ කලින් IBM තමයි කම්පියුටර් වල මුලින්ම තියෙන්නේ. 7094 CDC 1604 with console මේක නිකන් තියෙන්නේ. මේ CDC 3600 මේ අර ගන්න. අභ්‍යවකාශ මැෂින් වල තියෙන වගේ. හරි. මේ වගේ ඒවා ඒ කාලේ පරණ කම්පියුටර්ස් දැන් ඔය මේ ලැප්ටොප් එකක් කරන්න පුළුවන් දෙයක් ඒකින් කරන්න බෑ. දැන් හතරම තමයි. මේකේ UNIVAC කියන එක. ඒක කලින් කරන්නේ UNIVAC පරණ version එක. මේ අලුත් version එක. මේකේ data store කරලා තියෙන magnetic tape වල මේ තියෙන tapes. හරි. මේ tape වල තමයි data store කරලා ඒ වගේ ඉනියම් තමයි process කරලා තියෙන්නේ මේ UNIVAC 1108 එකේ. හරි. මේ versions ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් මම කවුතුක බාන්න. මම ටික විතර ලියන්න. අවගල මේ ටියුට් එකේ මේ ලින්ක් ටිකක් තියෙනවා. Hari kembali ke ya di linia ini kan apa sih ini open loh hari ini kain tuh mengirim aku suka hari tapi nang ඊළඟ එකට යන් දෙවෙනි පරම්පරාවේ ඊළඟ පළවෙනි නෙවෙයි තුන්වෙනි පරම්පරාව ගැන ඉගෙන ගන්න. හරි. තුන්වෙනි පරම්පරාවෙන් අපි යූස් කරේ තාක්ෂණයේ විදිහට මෙන්න මේ ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් IC කියන. එහෙම නැත්නම් ඒකාබද්ධ පරිපථ කියලා කිව්වා. මොකද මේක ඇතුලේ මේ තියෙන IC එකක්. මේ වගේ තියෙන සමහර IC. හරි මේක මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් කියලා කියන්න පුළුවන්. IC එකක් මේක ඇතුලේ අර ට්‍රාන්සිස්ටර්ස්, කැපැසිටර්ස්, රෙසිස්ටර්ස් ප්‍රතිරෝධක ආරිත්‍ර. අන්න ඒවා ගොඩක් එකතු වෙලා තමයි මෙන්න IC එකක් හැදෙන්නේ. හරි. ඔයගොල්ලෝ දැන් ලොජික් ගේට් පාඩම ඉගෙන ගන්නවා පස්සේ ඒ ලොජික් ගේට්ස් තමයි මේ ඇතුලේ තියෙන ලොජික් ගේට් හැදෙන ට්‍රාන්සිස්ටර්ස් ප්‍රතිරෝධක ට්‍රාන්සිස්ටර්ස් වගේ. මේවා තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි මේ ICs භාවිත කරාම අපිට අර කලින්ට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන්. third generation එකේ එකේදී third gen එක කියන්නේ 1964 වෙන 75 වගේ කාලේ. ඒ කාලේ තාම මම මේක විතරක් නැති කාලේ. හරි. තමයි මේ third gen එක කියලා කියන්නේ දැන් යන්නේ 5th gen එක. සා ඉස්සරහට දිගට 5th gen තමයි කියන්නේ. හරි තාක්ෂණය වෙනස් වෙන එක 5th gen කියලා තමයි කියන්නේ. ඒතර මේවා ඔබට දැකලා තියෙන සර්කිට් වල ඕන තියෙනවා. IC. ඒතර integrated circuits. ඒකාබද්ධ පරිපථ කියලා කියන සිංගල් මීඩියම් කට්ටිය සංග්‍රහිත පරිපථ කියලා කියන සංග්‍රහිත පරිපථ කියන නමක් දාගන්න. ඒක පේපර්ස් වල දෙකම තියෙනවා. සංග්‍රහිත පරිපථ. හරි. සංග්‍රහිත පරිපථ. ट्रांजिस्टर වෙනුවට ඒකාබද්ධ පරිපථ භාවිත කරේ කියන්නේ ट्रांजिस्टर्स මේක ඇතුලේ තියෙනවා.
හරිද? දැන් අපි ඊළඟ එකට මේ තියෙන කම්පියුටර්ස් ටික IBM 360 series එකේ වගේ කම්පියුටර්ස් දැන් ඒ කාලේ වෙනකොට මේ තමයි අර කලර් කැමරාස් එකමත් ඇවිල්ලා තියෙන්නේ. හරි ඒ කියන්නේ පාට පාටිත් තියෙනවා. කලින් ඉක්වල දෙලා නැහැ. ඒක මේකෙත් අර මැග්නටික් කේබ්ස් තමයි යූස් කරලා තියෙන්නේ data store කරගන්න. තේරෙනවද? චුම්බක පටි කියලා කියන්නේ මැග්නටික් කේබ්ස් යූස් කරලා තියෙන්නේ. අර පන්ච් කාඩ්ස් යූස් කරලා තියෙනවා මේ පන්ච් කරලා. IBM එකෙන් තමයි මේවා හදලා තියෙන්නේ. හරිද? ඒ කාලේ කාන්තා පාර්ශ්වයේ ඉන්නේ තමයි ප්‍රෝග්‍රෑම් එක දන්නේ. හරි මේ තියෙන PDB කියන කම්පියුටර් එකේ එකක් තරව නිකන් ලොකු මහා පරිමාණයක. මේවා සමහර ඒවාට ස්පෙෂල් පර්පස් කම්පියුටර්ස්. ඒකට මේවා හදලා තියෙන මොකක් හරි එක්කෝ මේ ග්‍රහලෝක වල මොකක් හරි ගමනාගමනය පිළිබඳව බලන්න එක වැඩකට විතරයි මේව වාර්තා කරන්න පුළුවන්. අපිට දැන් වගේ සින්දු අහන්න, ගේම් ගන්න හැම එකකම භාවිත කරන්න බෑ. හරි? මේක DC 316 මොනවා වෙනවද මම දන්නේ නැහැ. කොහොමද කියන්නේ. හරි ඔය සිලබස් එකේ දාලා තියෙනවා. ටීචර්ස් ගයිඩ් එකේ. ඒකම ඔය ටික දැම්මේ. ඉන්ට්‍රොඩක්ට් එක. මේවා ඇවිල්ලා third generation එක කම්පියුටර්ස්. ඔය ටිකක් දාගන්න උදාහරණ දෙන්න. ඊළඟ පේජ්. ඔය තියෙන ටිකම තමයි දාලා තියෙන්නේ. ඒක උදාහරණ විදිහට දාගන්න. ඊට පස්සේ අපි යනවා fourth generation එකට. හතරවෙනි පරම්පරාවේ පරිවර්තන. fourth gen එකේ ප්‍රධානම තාක්ෂණය තමයි. දැන් 1989 වෙනකම් කාලේ. හරි කියන 90 ගණන් වලට එන්නත් කලින්. ඒත් මේකේ ප්‍රධානම තාක්ෂණය VLSI. Very large scale integrated circuits. හරි VLSI කියවන හරි IC තමයි integrated circuits තමයි. හැබැයි ඒවා තවත් ගොඩාක් transistors මේක ඇතුලේ පැක් කරලා තියෙනවා. හරි. ඒකයි කියන්නේ very large scale integrated. ගොඩාක් circuits integrate කරලා දාන්න ඒක හදලා තියෙන්නේ. ඒ වගේම හදපු කම්පියුටර්ස් තමයි මේ තියෙන උදාහරණ. මේ වගේ තුරු size එක පොඩි chip එකක ගොඩාක් transistors තියන්න පුළුවන්. කලින් අර කාමරයක් පෙරේට තරම් තිබිච්ච ඒවා. දැන් පොඩි chip එකක් ඇතුලේ තියන්න පුළුවන්. හරි ඒ නිසා මේකේ size එක ගොඩක් අඩු වෙලා තියෙනවා. හරි. එතකොට මේ ඒ නිසා තමයි අර මයික්‍රෝ කම්පියුටර්ස් නැත්නම් අපි කියන ශුද්‍ර පරිගණක size එකෙන් අඩු කම්පියුටර්ස් දී වෙන මේ වගේ මූලිකම හේතු වෙලා තියෙන්නේ මේ VLSI වගේ තාක්ෂණ. ඊට පස්සේ පරම්පරාවක අපි කියනවා ULSI කියලා. දැන් අපි යූස් කරන්නේ ඒක. ULSI කියන්නේ ultra large scale integrated circuits. හරි. දැන් මේක ඇවිල්ලා very large scale ඉතා විශාල ප්‍රමාණයේ සම්පූර්ණ පරිවර්තනය කරලා ultra large scale නම් කොහොමද එන්නේ? අති ඉතා විශාල ප්‍රමාණය. දැන් ultra large කියන්නේ large ultra large. ඒක සිංහලෙන් කොහොමද කියන්නේ? මම සිංහලෙන් ඔකට කියන නම කියනවා. නම අතට විශාල ප්‍රමාණයක පරිවර්තන කියන්නේ ඒක බලන්න මට හරියට මතක නැහැ. ඒක ඊළඟට මේක මෙතන ලියන්න. මේ චිප් එකේ ඇතුලේ මේ ඔක්කොම ටික තියෙනවා. උදාහරණ නම් ටික විතරක් දාගන්න යට පෙන්නන්න. මේක නම් ගෞරවයෙන් යන්න බැරි. ඊට ගන්න. දැකලා නැහැ ඔය කොහොමද වැඩ කරන්නේ. හැබැයි මේ එක පරිගණකයක්වත් ලංකාවේ නිෂ්පාදනය කරලා නැහැ. තාම දැනට ලංකාවේ හදනවත් assemble කරන එක කරන පිටරටින් බඩු ගෙනලා ES එකේ. කවදා හරි ලංකාවේ ප්‍රොසෙසර් එකක් හදාගන්න පුළුවන් මට්ටම දාන්න හොඳයි. මේ මට්ටම දෙන්න කොච්චර කල් යන්නේ. හැබැයි චන්ද්‍රිකාව නේ මම යවුවා.
හරි නේද? ඔබට මේ ගාන අපර කියවන්න පුළුවන් නේ ඊට පස්සේ. අර යටපේලින් උදාහරණ විදිහට අර ටික දාගන්න. අර ඒක තියෙනවනේ කොහොමද? උදාහරණ හරි ඊළඟට පස්වෙනි පරම්පරාවේ පරිගණක. හරි. ඒකේ අල්ට්‍රා ලාර්ජ් ස්කේල් ඉන්ටර්ෆේස් සර්කිට්ස් තමයි යූස් කරේ ULSIC කියන එක. හරි. අල්ට්‍රා ලාර්ජ් ස්කේල් ඉන්ටර්ෆේස් සර්කිට්ස් ඒතර මේවා දැන් අපි භාවිත කරන ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ෆෝන් වල එහෙමත් මේවා භාවිත කරනවා දැන් අල්ට්‍රා ලාර්ජ් ස්කේල් ඉන්ටර්ෆේස් සර්කිට්ස්. හරි. ඒතර දැන් ඒ නිසා ගොඩාක් ඩිවයිස් පොඩි වෙලා තියෙනවා. ට්‍රාන්සිස්ටර්ස් මිලියන ගාණක් මේවා ගැලුවා තියෙනවා. ඉතින් ඩිවයිස් එක ගොඩාක් පොඩි මේ වගේ ඒවා ඇවිල්ලා තියෙනවා නේ. හරි. ඒවා තමයි දැන් අපි භාවිත කරන නිසා වැඩි ඉගෙන ගන්න දෙයක් නැහැ. 1989 ඉඳන් දැන් වෙනකම්ම තියෙන මේක හරි. අපි 13 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා අනාගත නැඹුරුතා කියලා පාඩමක් තියෙනවා. Future Trends in ICT කියලා. ඒ පාඩමේදී අපි ඉගෙන ගන්නවා ඊළඟට යන්න තියෙන අපි quantum computing. quantum physics කියලා අහනවා. quantum භෞතික විද්‍යාව කියලා. අන්න ඒක භාවිත කරලා quantum process තාම හදාගෙන යනවා රිසර්ච් මට්ටමේ. දැනට තියෙනවා නිකන් කාමරයක් කරන ලොකුයි. ඉස්සරහට ඒක එන්න පොඩි කරලා මේකට වඩා ගොඩක් ලොකු processing power එකක් තියෙන එකක් හදනවා කියලා කියනවා. තාම ඒක රිසර්ච් මට්ටමේ තියෙනවා. හරි. ඒක ආපු කාලෙක තමයි 6 gen එකක් එන්නේ එතකත් නැහැ. හරිද? තාම 5th gen එකේ තමයි යන්නේ. 5th gen එකකින් අපිට ප්‍රමාණවත් දැන් තියෙන ඩිවයිස් එක අපිට ඕන වැඩ කරගන්න පුළුවන් සාමයි. හරි. මේකත් ලියලා. පස්වෙනි පාඩම. ඊට පස්වෙනි පරම්පරාවේ තාක්ෂණය මොකක්ද ඇහුවොත් අල්ට්‍රා ලාර්ජ් ස්කේල් ඉන්ටර්ෆේස් සර්කිට්ස්. ඉතා විශාල ප්‍රමාණයේ සංවේදක පරිපාලනය. මේක දාන්නේ අතිශය සුවිශාල ප්‍රමාණයේ සංවේදක පරිපාලනය. අපි ඊට පස්සේ යනවා දැන් ඔතනින් පරම්පරා ටික ඉවරයි. අර යුග ටිකත් ඉවරයි. දැන් අපි යුගයෙන් යුගය ඇවිල්ලා දැන් වර්තමානයට ඇවිල්ලා තියෙන්නේ. හරි. හැබැයි තව වර්ගීකරණ ටිකක් තියෙනවා. සයිස් එක අනුව වර්ගය අනුව කියලා සිලබස් එකේ වර්ගීකරණ ටිකක් දාලා දෙනවා පරිගණක. හරි. ඒ ටිකත් ඉගෙන ගන්නකොට මේකත් දැන් අවුට්ඩේටඩ්. මේ තියෙන වර්ගීකරණ දැන් ලොවෙත් නැහැ කියන්නේ. ලෝකේ නැහැ. හරිද? ඒ කියන්නේ දැන් මේ සමහර වර්ගීකරණ බලම්බු නැහැ. මොකද දැන් අපි ඒවට පොදුවේ සර්වර් කම්පියුටර්ස් කියලා කියන්නේ. හැබැයි ඔයගොල්ලෝ ඕලෙවල් පොතේ තියෙනවා ඒ ලෙවල් එකෙත් දාලා. කරන්න දෙයක් නැහැ අපිට ඉගෙන ගන්න වෙනවා. සිලබස් එකේ තියෙන විදිහ නිසා. සිලබස් එක කවදාද අප්ඩේට් කරනම හරියයි. තාම නැහැ. හරි. ඉතින් බලමු. ඉතින් ඉස්සෙල්ලාම තියෙන ඔයගොල්ලන්ට පරිගණකයේ වර්ගීකරණයේ තාක්ෂණය. ඒතර මේ අර මුල්ම කාලේ තිබිච්ච අර ප්‍රතිරෝධක අරගෙන පරිගණක තියෙන්නේ. හරි. ඒවට අපි කියනවා ප්‍රතිසම පරිගණක. නැත්තම් දැන් ඔය සමහර ECG machines එහෙම දැන් අර ඒ කියන්නේ හෘද ස්පන්දනය දැනගන්න බෑ සමහර යන්නේ. ඒවට මොකක් හරි ඔය මැකැනිකල් කොටසකුත් තියෙන පරිගණක තියෙනවා සමහර ඒවා. හරි. අන්න ඒ පරිගණක වලට අපි කියනවා ඇනලොග් කම්පියුටර්ස් කියලා. මොකද ඒකේ යාන්ත්‍රික කොටස විතරක් නෙවෙයි මොකක් හරි මැකැනිකල් පාර්ට් එකකුත් තියෙනවා. හරි. ඒවා ප්‍රතිසම පරිගණක වෙන්න පුළුවන්. අන්තිම පරිගණක කියන්නේ ඩිජිටල් විතරක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය මේ වගේ කම්පියුටර් එකකට ඩිජිටල් විතරයි.
මේක මැකැනිකල් කොටසක් තියෙනවා. දැන් normal hard drive එකක් ගත්තොත් ඒක ඇතුලේ කැරකෙන විදියට තියෙනවා. ඒක ප්‍රතිසමයි කියන්නේ කැරකෙන කොටස. හරි? hard drive එකක් ඇතුලේ කැරකෙන කොටසක් තියෙනවා අපි කලින් කතා කරලා තියෙනවා. හරිද? ඒක ප්‍රතිසම කොටසකුත් තියෙනවා. ඒක වැඩි හිතන්න යන්න එපා. මේ නිකන් classifications මේවා ඇත්තටම මොනවද දැන් නැහැ. හරිද? මේ analog කියලා කියන්නේ මොකක් හරි manually අපි කරන්න ඕනේ මේවා උඩට පහළට දාන්න ඕනේ switches set කරන්න ඕනේ. ඒවා analog computers. අර කලින් අපි බලේ switch දාන්න ඕනේ wire set කරන්න ඕනේ. ඒවා analog computers. digital computers කියලා කියන්නේ ඒක ඇතුළේ තනි කරලා එකයි බිඳුව විතරක් logic gates වලින් විතරක් ගණනය කිරීම සිද්ධ වෙනවා. මේක වර්ග දෙක විතරක් උතන දාගන්න. ඊට පස්සේ ඊළඟ වර්ගීකරණය අරමුණානුව වර්ගීකරණය. හරි දැන් සමහර පරිගණක තියෙනවා මම කිව්වා ඒවා හදලා තියෙන හදලා යන්නේ උතන. හරි නැත්නම් සමහර ඒවා තියෙනවා දැන් ඔය ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් කන්සෝල්ස් කියලා කියන්නේ. ඒ පරිගණක දැන් ගේමින් කන්සෝල්ස් තියෙන ගේම් ගහන්න බෑ. හරිද? ඒක නිකන් ලියුමක් ටයිප් කරන්න පුළුවන්ද? හරි ගේමින් කන්සෝල්ස් වල දැන් ඒ වගේ විශේෂ වැඩකට හදපු පරිගණක. හරි. දැන් සමහර ඒවා ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මේ රොබෝ වල හදන්නේ අපි. මේ රොබෝ කෙනෙක් කියන්නේ ඇත්තට මේකේ කම්පියුටිං පාර්ට් එකක් තියෙන පරිගණකයක්. දැන් ලයින් ෆලොවින් රොබෝ කෙනෙක් අර ඊට පස්සේ යන එක විතරයි ඌ කරන්නේ. හරි? ඌට වෙන වැඩ බෑ. ඒක මම දැකලා තියෙනවද? ලයින් ෆලොවින් රොබෝ දැකලා තියෙනවද? ඊට පස්සේ යන්න හදනවා. ඒවා අපිට හදන්න පුළුවන් ආඩිනෝ පාර්ට් ඉගෙන ගත්තා. හරි. මේකෙන් මම පෙන්නන්න නෝට්ස් ටික විතර ටික. මේ එතකොට ඒ වගේ කියන්නේ ආඩිනෝ කියන්නේ හරි. ඒ වගේ ඒවා ගත්තම විශේෂ කාර්යයකට තියෙන පරිගණක. තේරුණාද? හරි. හැබැයි අපි දැන් මේ යූස් කරන මේ වගේ ලැප්ටොප් එකක් ගත්තොත් මේවා ඇවිල්ලා පොදු කාර්ය නැත්නම් අපි කියන common purpose computers. හරි අපිට ඕනම වැඩකට මේක භාවිතා කරන්න පුළුවන්. මේවා. ඒතර මොනවද වර්ග දෙක ලියාගන්න මේක? special purpose computers. ඒකට සිංහලෙන් කියන විශේෂ කාර්ය පරිගණක. විශේෂ කාර්ය පරිගණක. විශේෂ කාර්ය බලකාය නෙමෙයි. ඊට පස්සේ general purpose computers. general purpose computers ඒ කියන්නේ පොදු කාර්ය පරිගණක. ඒකෙන් ඕනම වැඩක් කරන්න පුළුවන්. සින්දු අහන්න, ගේම් ගන්න. තව ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රෝග්‍රෑමින් වැඩ. ඕනම වැඩක් කරන්න පුළුවන්. ගේම් එක හරියට හරි විශේෂ කාර්යයක් පොදු කාර්යයක් ඉවරනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන්නේ මෙන්න මේක. අරමුණට වර්ගීකරණය ඉවරයි. මේ වෙනවා classification of computers according to size. size එක අනුව වර්ගීකරණය. හරිද? size එක අනුව වර්ගීකරණය තේරෙනවද? හරි. මොකක්ද තියෙන්නේ? ලොකුම කම්පියුටර්ස් වලට මෙන්න මේවට තේනවත් දන්නේ නැහැ. හරි. මේවට අපි කියනවා මේක චීනයේ තියෙන සුපර් කම්පියුටර් අපි කියන්නේ TNA1 කියලා. TNA2 කියලා එකක් තියෙනවා. හරි. මේ වගේ මේ RAM එකේම සෑහෙන උපකරණක් තියෙන මේවා භාවිත කරන්නේ දත්ත කැණීමට. ඒ කියන්නේ අපි data analysis වලට භාවිත කරන අපි අර දත්ත කැණීම ගැන මම කිව්වේ විශාල ප්‍රමාණයේ දත්ත අරගෙන ඇනලයිස් කරන්න පුළුවන් කියලා.
හරි අන්න ඒ වගේ වැඩවලට මේක භාවිත කරන්නේ. ඒවට සුපර් කම්පියුටර්ස් කියලා කියනවා. හරි. ඒවා විශේෂ කාර්යයන් භාවිත කරන මේ සුපර් කම්පියුටර්ස් යූස් කරන්නේ නැහැ ගෙදර සිදුවන්නේ. හරි. ඒවා භාවිත කරන විශේෂ කාර්යයන් වලට ඊට පස්සේ තියෙනවා මීඩියම් මේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් සහ මිනි කම්පියුටර්ස් කියලා තියෙන්නේ. දැන් මේවට පොදුවේ කියන්නේ සර්වර් කම්පියුටර්ස් කියලා. දැන් මෙහෙම වර්ග නැහැ වෙනම. හරි. ඒවත් භාවිත කරන වෙබ් අඩවියක් තියෙන එක ගොඩක් කට්ටිය ඒක ඇක්සස් කරනවා. තේරුණාද? දැන් වෙබ් සර්වර්ස් වල දැන් Facebook සර්වර් වල ගොඩක් කට්ටිය ඇක්සස් කරනවා. අන්න ඒ වගේ වැඩවල තමයි මේ වගේ මේන් ෆ්‍රේම් සහ මිනි කම්පියුටර්ස් භාවිත කරලා තියෙන්නේ. ඊට පස්සේ යට තියෙන මයික්‍රෝ කම්පියුටර්ස් කියන්නේ දැන් අපි ගෙවල් වල භාවිත කරනවා වගේ. හරි. ලැප්ටොප් කම්පියුටර්ස් ඒ වගේ මයික්‍රෝ කම්පියුටර්ස් කැටගරි එකට දානවා. හරි ඒක ලියන්න. මේක සිංහල නම් දාලා සුපිරි පරිගණක. හරි? සුපිරි පරිගණක කියන්නේ සුපර් කම්පියුටර්ස්, මේන් ෆ්‍රේම් වල මහා පරිගණක, මිනි කම්පියුටර්ස් වලට මධ්‍ය පරිගණක, මයික්‍රෝ කම්පියුටර්ස් වල ක්ෂුද්‍ර පරිගණක කියලා තමයි අපේ සිලබස් එකේ දාලා තියෙන සිංහල නම් කිය. මම දාපු නම් නෙමෙයි. සිලබස් එකේ තියෙන්නේ. හරිද? ගියා බැලුණාද? මිනි කම්පියුටර්ස් මයික්‍රෝ කම්පියුටර්ස් මධ්‍ය පරිගණක ශුද්ධ පරිගණක අන්තිමට උඩින්ම සුපිරි පරිගණක මහා පරිගණක ඊට පස්සේ මධ්‍ය පරිගණක ඊට පස්සේ ශුද්ධ පරිගණක හරිනේ හරි. දැන් ඊට පස්සේ තමයි අමාරුම ටික පටන් ගන්න. හරිද? අමාරුම ටික කියන්නේ මෙන්න මේවා. ඔයගොල්ලෝ තේරෙනවද? මේ තියෙන්නේ මොකද්ද කියලා දන්නවද ඔයගොල්ලෝ? කීබෝඩ් එක. හරි. මේක අකුරු ප්‍රෙස් කරාම මතියි. හරිද? මෙතන ලියාගන්න කීබෝඩ්. නැත්නම් යතුරු කූරු. හරි මේවා අපි මේ ඉගෙන ගන්න ඉන්පුට් ඩිවයිස් ඒවා කලින් පාඩමෙත් ඉගෙන ගත්තා මේ පාඩමෙත් ආයෙ තියෙනවා සිලබස් එක. ඒක ලියාගන්න. ඉන්පුට් ඩිවයිස් විදියට කීබෝඩ්. දැන් කලින් පාඩමේ නිකන් පොඩ්ඩක් ලිව්වේ මේ පාඩමේ මේ ඔක්කොම ටික ඉගෙන ගන්න. හරි. එන්නේ. හරි ඊට පස්සේ මේ ඒක දැන් කීබෝඩ් එක කියලා දන්නවනේ කම්පියුටර් කනෙක්ට් කරාම හරි. ඊට පස්සේ එන්න මේකට මොකද්ද කියන්නේ? ස්කෑනර් එක. සුපරික්ෂණ කියලා කියනවා මේකට කියනවා මේ ෆ්ලැට් බෙඩ් ස්කෑනර් කියලා මෙහෙම අර ෆ්ලැට් බෙඩ් එකක් තියෙන සම එක විදිහට තියෙන ස්කෑනර්ස් තියෙනවා. ඒතර මේ එතන ස්කෑනර් කියලා මම දාලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ලියන්න දෙයක් නැහැ. ඉතින් ෆ්ලැට් බෙඩ් ස්කෑනර් කියලා දාන්න. ෆ්ලැට් කියන පැතලින් බෙඩ් කියන්නේ ඇඳ වගේ. ස්කෑනර්. ෆ්ලැට් බෙඩ් ස්කෑනර් කියලා දාන්න. මේ ඔක්කොම මේ සුපරීක්ෂක වර්ග ටික. හරි. දැන් ස්කෑනර්ස් කියන්නේ ඉන්පුට් ඩිවයිසස් නේ. ඒ ඉන්පුට් ඩිවයිස් වල මේක ෆ්ලැට් බෙඩ් ස්කෑනර් කියලා කියනවා. ඊළඟට මෙන්න මේක. මේකට කියන්නේ මේ OMR කියලා. ඔප්ටිකල් මාක් රීඩර්. හරිද? OMR කියලා කියන්නේ මේකේ අපිට පුළුවන් මේ අර MCQ එකක් මාක් කරලා මේකට ඉන්පුට් කරාම එයා හරි වැරදි මාක් කරලා කීයක් හරිද කියලා පෙන්නනවා. OMR optical mark reader කියලා කියන්නේ. OMR optical mark reader. හරිද? හරි ඊට පස්සේ ඊළඟ ස්කෑනර් එක. optical mark reader එකට පස්සේ මේකට කියන OCR කියලා. හරි optical character recognition. දැන් මේ වගේ සිංහල නම් ඕනේ නැහැ. ඉංග්‍රීසි වලින් ලියාගන්න සිංහලෙන්. පේපරේ ආවොත් ඉංග්‍රීසි නම දෙනවා අනිවාර්යයෙන්ම. ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් කියලා කියන්නේ අපි මේක පොතක මෙහෙම අල්ලගෙන ගියාම එයා ඒ කැරක්ටර්ස් අඳුර ගන්න මේ තිබේ A එකක් මේ B එකක් සිංහල අඳුර ගන්න බෑ හැබැයි ඉංග්‍රීසි අඳුර ගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ දැන් PDF එකක් ස්කෑන් කරොත් එහෙම ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් සපෝට් කරන ස්කෑනර් එකකින් දැන් සමහර ෆ්ලැට් බෙඩ් ස්කෑනර්ස් වලක් තියෙනවා. එළිම අකුරු විදියට මෙන්න ඔයගොල්ලෝ Word document එකක් විදියටම ස්කෑන් කරපේ කියනවා ඒක එඩිට් කරන්න පුළුවන්. තේරුණාද? එහෙම ඒවාක් තියෙනවා ස්කෑනර්ස්. හරි ඒකට කියනවා ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන්. ඒ කියන්නේ ආලෝකයෙන් අපි
ඒ අක්ෂර අඳුර ගන්න. කැරක්ටර් රෙකග්නයිස් කර ගන්න. හරි ඒ වගේම අපිට වැදගත් වෙන්න පුළුවන්. ඒතර මෙතන ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් කියනවා. හරිද? ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන්. ඊට පස්සේ මේ තියෙන මොකක්ද? MICR කියලා කියන්නේ. Magnetic Ink Character Recognition. මේකට එන්න ඕනේ. මේකට එන්න ඕනේ Magnetic Ink Character Recognition. අපි ඒවට සාමාන්‍යයෙන් කියන්නේ MICR Magnetic Ink Character Recognition නේ. පළවෙනි පාඩමෙන් තෝ ලියලා. ඒතර මේක භාවිතා කරන්නේ චෙක් වල නිවැරදිතාවය අඳුර ගන්න. මේ MICR භාවිතා කරන මේකට චෙක් එකක් දැම්මම එයාට පුළුවන් අර magnetic ink අඳුර ගන්න. ඒතර චෙක් එක වෙරිෆයි කරගන්න පුළුවන්. මේක හරි එකක්ද නැත්නම් මේ හොර චෙක් එකක්ද කියලා අඳුර ගන්න තමයි මේක භාවිතා කරන්නේ. හරි. ඒතර ඒවා මෙතන මම notes විදිහට දෙන්න ඔබට ඕන සයිට් එකෙන් දාගන්න චෙක් එක හොර චෙක් එකක්ද අඳුරා ගැනීම සඳහා භාවිතා කරයි කියලා ඕනනම් දාගන්න. හරි. it is used to validate checks. හරි. චෙක් පත් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරයි කියලා ඕනනම් දාගන්න පුළුවන්. MICR එක අනිත් ඒවා නම් තේරෙනවන්නේ. මේකෙන් magnetic ink character මේ sorry OCR එකකින් characters අඳුර ගන්නවා අක්ෂර. මේකෙන් MCQ paper එකක් ඔය පේනවනේ ඒක papers mark කරන්න තමයි මේක use කරන්න කියලා තේරෙනවා notes ලියලා පොළොවට නිකන් පාඩම් කරන්න ඕනේ නැහැ නේ. මේකේ scan එකක්. හරි. ඒක මතක තියාගන්න අර MICR එක විතරයි කාට හරි ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඒක use කරන්නේ check වල validity එක බලන්න. හරි ඊට පස්සේ ඊළඟ පිළිවෙලට යන්න. ඒක ඉස්සලාම තියෙන එකත් ඔයගොල්ලෝ දන්නේ නැහැ නේද? මොකද මේකට කියන්නේ සිංහලෙන් මූසිකය. හරි. මේ මවුස් එකට කියන්නේ මූසිකය. උතන ලියාගෙන මූසිකය. මවුස් එක. මවුස් කියලා ලියාගන්න. ඒතර මේවා ඇවිල්ලා pointing devices. ඒ කියන්නේ මේ අපි use කරන IT වල use කරන pointing devices වල පළවෙනි එක තමයි මූසිකය. හරි. ඊට පස්සේ මේ මොකද්ද? මෙතන තියෙන touch pad එක. හරි. touch pad එකත් pointing device එකක් තමයි. හරිද? touch pad. ඊට පස්සේ මොකද්ද? මේ මොනවද කියන්නේ මේවට? මොකද කියන්නේ? control එක කියලා කියනවා. මේක මොකද්ද? මේකට තමයි joystick එක කියන්නේ අර games ගන්න මේක buttons ටික දිනා press කර කර වැඩ කරන්න පුළුවන්. හරි. ඒක මේ control එක gaming controls වල තියෙන්නේ. මේවා හරි. games play කරන්න ඔයගොල්ලන්ට අවශ්‍ය buttons ටික විතරක් තියෙනවා. ඒක use කරන්න පුළුවන්. මේකට controller පාලකය කියලා දාගන්න. හරිද? එතකොට මේකට දාගන්න joystick. හැබැයි මේවල joystick කියලා කියනවා. සමහර වෙලාවට. හරි. හැබැයි ඒක joystick එකක් නෙවෙයිනේ. හරි වචනේ controller. මේකට තමයි joystick කියලා කියන්නේ. joystick. මොකද ගේම් ගන්න භාවිතා කරන්නේ ඒක joy එකක් තියෙනකොට. හරි ඒක joystick කියලා කියන්නේ කියලා දාන්න. හරි මේ මොකද්ද? දැන් මම මේ පාවිච්චි කරන්නේ මේක touch screen එක. touch screen එක කියන්නේ pointing device එක. touch screen කියලා දාන්න. touch screen. දැන් මම කිව්වා පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි දිහා බලලා විෂය ගැන හිතන්න එපා. හරි මෙහෙම නෙවෙයි ඉස්සරහට තියෙනවා ටිකක් අමාරුව තියෙනවා. හරි. මාර ලේසින් ඉගෙන හිතන්න එපා මේ ටික විතරක් බලලා. හරි. ඊට පස්සේ direct input devices. කෙලින්ම inputs ගන්න devices. අර දැන් අර වගේ අපි input එක දෙන්න බෑ. මේ වගේ කෙලින්ම inputs ගන්න. මොනවද මේ? මේවා magnetic card readers. දැන් අපි ඔය bank cards තියෙන ATM හරි credit card හරි ඒ වගේ swipe කරා අපේ card එකේ තියෙන තොරතුරු ඒවට ගන්නවා. හරි. ඒක අපි ඒවට කියන magnetic card readers. දැන් චුම්බක පටි කියවන. magnetic card readers. magnetic card readers. ඒ දෙකටම පොදුයි. ඊට පස්සේ මේකට මොකද්ද කියන්නේ? barcode scan නේ. barcode scanner. barcode scanner.
බාකෝඩ් ස්කෑනර් ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? මේවට කියන ස්මාර්ට් කාඩ් රීඩර්ස් කියලා. දැන් එන මේ ඩෙබිට් කාඩ් වෙනවා ඔය දෙකම තියෙනවා සාමාන්‍යයෙන්. හරි. ඒ කියන්නේ ස්මාර්ට් කාඩ් කියන්නේ චිප් එකක් රීඩ් කරන එක. අර මැග්නටික් කාඩ් එක නෙමෙයි රීඩ් කරන්නේ. හරිද? මේ වගේ දැන් උදාහරණයකට අපි නිකන් කාඩ් එකක් බලමු. දැන් මේ කාඩ් එක ගත්තොත් එහෙම මේකේ එක කාඩ් එකක් දැන් මේ කාඩ් එකේ ඔයගොල්ලෝ පේන මෙතන චිප් එකකුත් තියෙනවා. හරි. ඒක මේක ස්මාර්ට් කාඩ් එකක් කියලා කියනවා. ස්මාර්ට් කාඩ් රීඩර් එකක්. ඒ කියන්නේ ස්මාර්ට් ෂොප් එකේ මේ වගේ දැන් ඉස්සරහට තියෙන වගේ මේ වීසා පේ වේව් කියලා දෙන කාඩ් එක මෙහෙම කරන්න විතරදී ස්වයිප් කරන්න ඕනෙත් නැහැ. කාඩ් එක ළඟට අරන් ගියාම මේකේ දත්ත ටික රීඩ් කරන්න පුළුවන්. මේ Wi-Fi වගේ සිග්නල් එකක් තියෙනවා. ඒකේ. ඒක මේකේ හැබැයි මැග්නටික් ටේප් එකක් තියෙනවා. මොකද සමහර කඩවල මේ රීඩර්ස් නැහැ. ඒ කියන්නේ ස්මාර්ට් කාඩ් රීඩර්ස් උත් නැහැ. Wi-Fi විදියට කාඩ් එකේ තියෙන කැප්චර් කරන එකක් නැහැ. හරි. ඒ නිසා ඒ වගේ ඒවාට මේක භාවිතා කරනවා. මෙහෙම ස්වයිප් කරනවා. හරි. දැන් මේ කාඩ් එක ගත්තොත් මේකේ ස්මාර්ට් කාඩ් මුකුත් නැහැ. හරි. මේකේ මැග්නටික් ටේප් එක විතරයි තියෙන්නේ. මේකේ තමයි දත්ත තියෙන්නේ. ඒකෙන් තමයි data එක සැරේ දාගෙන දැන් අපි කඩේකට ගිහලා මේ ඩෙබිට් කාඩ් එක ස්වයිප් කරන්නේ නැතුව මැනුවලි අපි කිකියනවා නම් මගේ account number එක මේකෙන් මෙච්චර කපා ගන්න කියලා සෑහෙන වෙලාවක් කියනවනේ. හැබැයි මේ කාඩ් එකෙන් direct data input කරන්න පුළුවන්. අපි කිකියින් නැතුව නේ. ඒතර වැඩේ ලේසි වෙනවා. හරි. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඒකට ස්මාර්ට් කාඩ් රීඩර් කියලා දාගන්න මෙන්න මේකට. ඊට පස්සේ තියෙන මොනවද? image and video input devices. ඒවත් ඔයගොල්ලෝ දන්නේ නැතිව තමයි තියෙන්නේ. හරි පළවෙනි එක මොකක්ද? වීඩියෝ කැම් එකක් නේ. හරි වීඩියෝ කැමරා කියලා දාන්න. වීඩියෝ කැමරා. ඊට පස්සේ ඒකට ඩිජිටල් කැමරා කියලා දාන්න. ඒකෙනුත් වීඩියෝ ගන්න පුළුවන්. ඒකගේ සිලබස් එකේ තියෙන එහෙමයි. ඒ නිසා අපි එන්නේ කරනවා. වීඩියෝ කැමරා ඊට පස්සේ ඩිජිටල් කැමරා. ඊළඟෙන් බලන්න වෙබ් කැම්. වෙබ් කැමරා. නිකන් අර USB එකට ගාලා අපි යූස් කරන්න පුළුවන් වෙබ් කැම් එක. ඒ ඔක්කොම ඉන්පුට් ඩිවයිසස් හරි. මේ කියන්නේ ඔක්කොම ඉන්පුට් ඩිවයිසස්. ඊට මේ මොනවාද? අර CCTV කැමරාස් නේ. CCTV කැමරා. CCTV කියන්නේ මොකද? Closed circuit TV cameras. හරි. CCTV. හරිද? ඊළඟට මේ දින තවත් ආදාන උපන් කීපයක් කියලා. ඒතර මේක ඇවිල්ලා මේවට මොනවද අපි කියන්නේ සාමාන්‍යයෙන්? graphic tablet එකක් කියලා කියන්නේ. චිත්‍ර අඳින කට්ටිය ඩිසයිනින් කරන කට්ටිය ඩිජිටල් ඒවල මේව යූස් කරන්න පුළුවන් graphic tablet එක. හරි. graphic tablet. එතකොට මේ ඒකේ තියෙන මේ පෑනක්. හරි දැන් මේකෙත් පෑනක් තියෙනවා අපිට මේ වගේ දැන් මේ ලියන්න පුළුවන් එකක් අරගෙන අපිට ලියන්න පුළුවන්. හරිද? ඒතර මේකට කියනවා ඩිජිටයිසර් පෙන් කියලාත් කියනවා නැත්නම් ස්ටයිලස් එක කියලාත් කියනවා නේ. හරි දැන් අරගෙත් ඒක තමයි ඉන්නෝනේ දැන් මෙහෙම ලියන්න පුළුවන් වගේ. අරගෙත් එහෙම ලියන්න පුළුවන්. ඒතර මේ මෙතන ඩිජිටයිසර් පෙන් කියලා දාගත්තොත් කමන්නේ මෙතන ස්ටයිලස් කියලා දැම්මත් හරි. හරිද? graphic tablet එක කියන්නේ input device එක නෙවෙයිනේ. නේ? ඩිජිටයිසර් පෙන් එක තමයි input device එක. ඒතර මෙතන දාගන්න ඩිජිටයිසර් පෙන් කියලා මෙතන දාගන්න ස්ටයිලස් කියලා. STYLUS ස්ටයිලස්. ඩිජිටයිසර් පෙන් අනිත් එක ස්ටයිලස්. හරි මේ අන්තිමට තියෙන එක දන්නවනේ මයික්. ශබ්දය ආදානය කරන්න අපි මයික් එකක් භාවිත කරගෙන අතන මයික් කියලා දාගන්න. මයික්. ඊයේ කරනවා. මයික් එහා පැත්තේ තියෙන මයික් දෙකම මයික් තමයි. ඒකට ඉරක් දාගෙන එක සැරයක් මයික් කියනවා.
advantages of direct entry input devices කියලා තියෙනවා නේද? එතෙන්ට දාගෙන ඉතින් කෙලින්ම අර ආදානය කරන එකේ තියෙන වාසිය. කෙලින්ම ආදානය කරන එකේ තියෙන වාසිය කාලය ඉතුරු වෙනවා. කාලය ඉතුරු වෙන්නේ කියන්නේ saves time. තව දෙකක් හිතලා දාන්න තමයි. output devices හරි output device ටික ආයෙ ලියාගෙන යන්න තියෙනවා මේ මොනවද කියලා දන්නවනේ මේකට දාගන්න CRT monitor එක cathode ray tube monitor CRT monitor අනිත් එක මොකද්ද LCD monitor ඊට පස්සේ එක LED monitor දැන් LED එකේ මොකද්ද වෙන්නේ LCD එකේ මොකද්ද ඇතුලේ වෙන්නේ කියලා අයිතිව නැහැ nice ඒක ඇතුලේ තියෙනවා ලිපිඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ කියන එක. ඔරල් කාල් පොඩ්ඩක් ඒක ඉස්සර විතිබ්බා. අපි ඉල ලයිට් එක ඉවරයි. මොකද ඒක ඉලෙක්ට්‍රොනික්ස් වලට අයිති දෙයක්. ඒකවල නැහැ. හරි. ඊළඟ printers වර්ග තියෙනවා.
දැන් මේවට මොනවද කියන්නේ? ඔයගොල්ලෝ ඉගෙන ගත්තනේ නේද O level කාලේදී. impact printers, non impact printers කියලා වගේ දෙකක් තියෙනවා කියලා. ඝට්ටනේ වෙන ඒවා නැති ඒවායි. හරි? ඒතර මේ තියෙන්නේ printers වල බලන එක dot matrix printers. මොකද dot matrix printers වල කියන්නේ? තිත් මොකක්ද සිංහල නම? සිංහල වීඩියෝ මොනවද කියලා කොහොමද? dot matrix printer කියලා තමයි කියන්නේ. ඒක දාන්නේ dot matrix printer. ඊළඟ පේපරේ කවදාවත් printer එකක් ගැන ප්‍රශ්නයක් නැහැ. මෙතෙක් ඉතිහාසයේ කවදාවත් ඒක. සාවලක් නැහැ. dot matrix printer. අනිත් මේක අපිට ගන්න පුළුවන් inkjet printer කියලා. inkjet printer. මේකට දාගන්න. inkjet printer කියලා දාන්න. inkjet printer ගන්න ඊට පස්සේ laser printer. ඊළඟ එක laser printer. laser printer. ඊට පස්සේ ඒක අපි කියන plotter කියලා. plotter නෙවෙයි plotter. plotter කියලා කියන්නේ මෙන්න මේ වගේ මේ graphics ලොකු graphics print කරන යාට plotter එකක් කියලා කියනවා. හරි ඒකත් printer වර්ගයක්ම තමයි. අපි සාමාන්‍ය පොදු උපකරණ printers කියලා කියන්නේ. දැන් ඒ level වලදී යන impact printers, non impact printers ඒ වර්ග මොකුත් නැහැ. හරි නිකම්ම printers කියලා ওই ටික ඉගෙන ගත්තා තමයි. හරිද? ඊට පස්සේ external රටේ ඊට පස්සේ තියෙනවා සකසනේ මව්පොරුවට සම්බන්ධ කිරීමට සම්බන්ධ උපාය. ඒ කියන්නේ අපි processor එක motherboard එකට සම්බන්ධ කරන්නේ මේ තියෙන්නේ. දැන් මේ තියෙන processor එකක්. පේනවනේ? හරි. මේ processor එක motherboard එකට set කරන්න. මේක අපි අනිත් පැත්තට කරකවලා set කරන්න. මේ නිකන් පෙන්නලා තියෙන දැටි ටික තියෙන පැත්ත. හරි. මේක අනිත් පැත්තට අපිට set කරන්න ඕනේ. ඒක උඩට ෆෑන් එකක් ගන්න. ඒ ෆෑන් එක ගන්න. processor එක ගොඩක් රත් වෙනවා. ඒක ඇතුළේ transistors මිලියන ගණනක් තියෙනවා. වගේ වැඩ ගොඩක් වෙනවා. ඒක රත් වෙනවා. හරි. ඒ නිසා රත් වෙන නිසා cool down කරන්න තමයි මේ heat sink එකයි ෆෑන් එකයි තියෙන්නේ. heat sink කියන අපි ඒක ඇලවුවම ඒකේ තාපය මේ කම්බි මේක තියෙනවානේ මේ කම්බි ගොඩක් වගේ ඒකට අර පෘෂ්ඨික වර්ගඵලය වැඩි වෙනවා. සර්ෆස් ඒරියා එක වැඩි වෙනවා. ඒ රස්නය වාතයට ගැටෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා මේ වගේ. රස්නේ ටැංක් ගොඩක මෙහෙම කම්බි තිබ්බම ඒතර ෆෑන් එකෙන් වාතය එළියෙන් ගෙනියලා ඇදලා නම් එළියට යනවා. ඒකට අර රස්නේ පුළුවන් තරම් CPU එකෙන් එළියට යනවා. තේරෙනවද? ඒකට තමයි මේ CPU එකකින් මෙහෙම එකක් සෙට් කරන්නේ. අලවන්නේ මේ ෆෑන් එක. ඒකට ඒක විතර අර රස්නේ උඩ මේ හීට් සින්ක් එකට එනවා. හීට් සින්ක් එකෙන් තහඩු කැඩි ගොඩක් ඒ වගේ ඒවා. ඒකට ආවට පස්සේ ඒක පෘෂ්ඨික වර්ගඵලය වැඩි දෙපැත්තෙම කල්ල වැඩි. අර ප්‍රමාණයට වඩා පෘෂ්ඨික වර්ගඵලය කියන්නේ සර්ෆස් ඒරියා එක වැඩි. හරි. ඒකට එතනින් හුලඟාවම අර ඒ වායු අංශ රත් වෙලා ඒ තාපය එළියට අරගෙන යනවා. හරි. ඒකයි ඔයගොල්ලෝ බලන්න කියන කම්පියුටර් ස්ලෝ නම් රත් වෙන වැඩි නම් ෆෑන් එකේ දුමුඩි බැඳලා ෆෑන් එක වැඩි දුර චෙක් කරන්න කියන්නේ. ඒ හේතු නිසා කූලින් වැඩේ හරියට වෙන්නේ නැහැ. ඒ නිසා. ඒතර මේකට අවශ්‍ය කරන මේ සකසනේ මව්පොරුවට සම්බන්ධ කරන මොනවද ඕනේ? මව්පොරුවේ තියෙන සොකට් එකක්. මේ මේකේ තියෙන සොකට් එක කියලා ප්‍රොසෙස් සොකට් එක. ඊට අමතරව හීට් සින්ක් එකයි ෆෑන් එක. ඒ ටික නිකන් ගියාගෙන. මේකත්. හරි. තව මේක අලවන්න අර ගම් එකකුත් තියෙනවා. විශේෂයෙන්ම මේක කියන්නේ. නිකන් අර ඔය ගියාම මේ කපාටගේ තියෙනවා නම්බර් මොනවාද සොකට් එක. CPU සොකට් එකක් තියෙනවනේ මව්පොරුවට CPU එක සම්බන්ධ කරලා. ඊට අමතරව තියෙන්න ඕනේ. heat sink එකයි fan එකයි. ඒතර මේ දෙක යූස් කරන්නේ මොකද කූලින් එක. ඊට සිංගල් නම් නැහැ සාමාන්‍ය පෙරේ හන්නේ නැහැ. ඒ සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එකයි heat sink එකයි fan එකයි. හරිනේ ඊට පස්සේ එතනින් එහාට මේ ස්ටෝරේජ් ඩිවයිස් ගැන ඉගෙන ගන්න තියෙන එක මම ඊළඟ දවසේ ගන්නවා. හරි. ඒකට හේතුව මේ ස්ටෝරේජ් ඩිවයිසස් හැදෙන තාක්ෂණය ගැන ඊළඟ දවසේ ගන්න තියෙනවා. ඒ ටික කරන්ට් එක තියෙද්දි මම ඒක පැහැදිලි කරන්න ලේසියි. හරි.
ඒක ඊළඟ දවසේ තියාගමු. එතකොට දැන් තව වෙලා තියෙනවා. තව ටික වෙලා තියෙනවා. හරි. මේ වෙලාවේ ඔයගොල්ලෝ ප්‍රශ්න මොනවද කියවන්න මෙච්චර කල් කරලා ඔයගොල්ලන් මෙච්චර කල් කරුවේ ඉතින් ඒතර ප්‍රශ්න තියෙනව නෙවෙයි හරි. ඒතරම ලේසියව ටිකක් කරේ. ඉතින් ගෙදර ඉඳන් පාඩම් කරන ආයසර නිකන් ටියුට් එක කියවම හරි ටියුට් එකේ සමරි එකක් තියෙනවා. හරි. ඔගේ තියෙන ටික දැනගත්තම හරි. පොඩ ප්‍රශ්න පොත ගන්න බලන්න ප්‍රශ්න. තියෙනවා. අටි. ප්‍රශ්න බුක් එක තියෙනවා. මගේ බාගෙට හරි ඔයගොල්ලෝ යන්න 2017 පළවෙනි ප්‍රශ්න. MCQ පේපරේ පළවෙනි ප්‍රශ්නේ 2017. හරි. ඒකේ තියෙන මෙහෙම එකක්. Who proposed the STORT program concept? කවුද ගබඩා කළ ක්‍රමලේඛ සංකල්පය හඳුන්වා දුන්නේ කියලා අහන්නේ. ඒක කියලා දෙන්න ලබන සතියේ. හරි. von Neumann ආකෘතිය කියලා මම කියලා දුන්න මතකද? STORT program කියන්නේ von Neumann ආකෘතිය එකක්. ඒක ඕකේ. තියෙන අනෙක් උත්තර ඔයගොල්ලෝ මේකට එන්නේ නැහැ කියලා දානවා. ඉතින් von Neumann කියන උත්තරේ කිය දාන්න මේක ලබන සතියේ ඉගෙන ගන්න. හරි. ඉතින් ඒ වගේ ප්‍රශ්න අහලා දෙන්න. ඊට අර නම් තියෙනවා ලේඩි අඩා ඔගස්ටා ගේ නම තියෙනවා චාල්ස් බබේජ් හොවර්ඩ් අයිකන් බ්ලේස් පැස්කල් ඔයගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙන දේවල්. ඉතින් උත්තරේ කොහොමද von Neumann තමයි කියලා ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. අර ටික දන්නවා නම්. හරි. ඊට පස්සේ තව ප්‍රශ්නයක් බලමු ඒ වගේ. 39 වෙනි ප්‍රශ්නේ 2017. 39. 2017 39 වෙනි ප්‍රශ්නේ. මොකක්ද තියෙන්නේ? Consider the following data input devices. Input devices සලකන්න. On screen keyboard. මොකද්ද on screen keyboard කියන්නේ කියලා දන්නව නේද? අර මේකේ ඉන්නේ keyboard එක. දැන් මේක මොකක් හරි touch කරාම මේකෙත් දෙන්න ඕනේ. හරි on screen keyboard එක කියන්නේ මේ screen එකේ keyboard. ඒකෙන් touch කරලා අපි type කරන්න පුළුවන්නේ. හරි. ඒක හරි. ඊට පස්සේ තියෙනවා barcode reader. Barcode reader කියන්නේ අර කඩවල barcode එක ලොකු scan වෙනවා. Magnetic card reader එක දැන් අපි කතා කරා. හරි. Which of the above devices can be used to input data more efficiently? අඩුම කාලයක් යන විදිහට data input කරන්න පුළුවන් මොනවාද මේක? DC දෙක පුළුවන්. මේ ටක් ගාලා සයිට් කරාම හරි barcode එක ඇල්ලුවම හරි එනවා. හැබැයි අර on screen keyboard එකේ type කර කර ඉන්නවා. වෙලා යනවා. හරිද? on screen keyboard එකේ වෙලා යනවා. නේද? නිසා උත්තර වෙන්නේ B and C. පස්වෙනි උත්තරය. තේරුණාද? ඔය level එකකින් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය පාඩම් කරන්න මේක හැදලා දෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ barcode scanners. හරි. ඒ නිසා නිකන් යාගේ වෙන දේ ෆන්ක්ෂන් එක ගැන ගත්තා නේද? හරි. ඊට පස්සේ තව ටිකක් බලන්න. පළවෙනි ප්‍රශ්නේ 2016. දැන් මොහොම ප්‍රශ්න අහන්නේ නැහැ කියලා මම කිව්වා. 2018 පස්සේ මොහොම ප්‍රශ්න නැහැ. 2018 කලින් මොහොම අපි ඉගෙන ගත්තේ වෙන නිසා පුදුම වෙන්න ඕනේ බලන්න. Which of the following statements is true? The first generation of computers were built using transistors. හරිද? පළවෙනි පරම්පරාව නිපදුවේ transistors භාවිත කළාද? vacuum tubes නේ. එහෙනම් පළවෙනි වගන්තිය හරියද? ඒක වැරදිද? දෙවෙනි ප්‍රශ්නේ. Electronic numerical integrated and computer ENIAC is a second generation computer. ඒක දෙවෙනි පරම්පරාවේ පරිගණකයක්ද? පළවෙනි පරම්පරාවේ දෙවෙනි පරම්පරාව. අපි අර පරිගණක ගොඩාක් ඉගෙන ගත්තේ මේ පළවෙනි පරම්පරාව විතරනේ. ඒකේ තිබ්බ දෙන්නේ. කියලා බලන්න ටියුට් එක ටක් කරලා. එහෙනම් පළවෙනි පරම්පරාවේ මේක මේ වගන්ති. වගන්ති වැඩ. හරි. ඊට තුන්වෙනි එක. Ada Lovelace is the inventor of the analytical engine. එයාද හොයාගත්තේ? Charles Babbage හොයාගත්තේ එයාද ප්‍රෝග්‍රෑම් කරේ. ඉතින් මේක ඒක වැරදි. Alan Turing is considered as the first computer programmer. ඒක වැරදි. ලේඩි තමයි Ada Lovelace තමයි first computer programmer. Alan Turing කියන්නේ father of computer science. ඒක ඔයගොල්ලෝ නෑ සිලබස් එකේ. The first calculating device is believed to be abacus. හරිනේ? ගණක රාමුව තමයි පළවෙනි ගණනය කිරීමේ device එක විදිහට හැඳින්වෙන්නේ.
ඉතින් ඔයගොල්ලෝ අර වගන්ති පහම නැතුව අන්තිම එක මුලින්ම කියලා තිබුණා හරි. කෙලින්ම දාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔහොම දන්නේ නැති ඒවා තිබ්බට අවුලක් නැහැ. දන්න එකක් තියෙනවා. ලේසින් ගන්න පුළුවන් එකක් අරව පාඩම් කරන්න ඕනේ නැහැ එනියක. කියලා මම කියන්නේ ඔය ප්‍රශ්න ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. මම ওই ප්‍රශ්න ටිකක් කරලා බින්නේ අපි ඔය ඉගෙන ගන්න මට්ටම ඇති. වැදගත් දේවල් තව ඉස්සරහට තියෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ දවස් මෙතනින් එහාට බලමු මේ ටියුට් එකත් ඉවර කරන්න ඕනේ. ඒක ඊට පස්සේ අපි තමයි කරන්නේ. හරි. ලබන සතියේ ෆිසිකල් තියෙමුනේ. අවුලක් නැහැ නේ පුළුවන් නේ. ෆිසිකල් ක්ලාස් තියෙමු මේ ඔන්ලයින් ඉල්ලන කටියට රෙකෝඩින් එක මෙහෙම දානවා. දැන් රෙකෝඩින් එක සක්සස් නැද්ද දන්නේ. එඩිට් කරන්න නැහැ අපි එහෙම දාන්නේ. ඒගොල්ලෝ ටික රෙකෝඩ් වෙලා